ගෙවත්ත. ඔබේ ගෙවත්ත පිළිබඳව කතා කෙරෙන ගෙවතු වගා අත්වල. අයිබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔබ සැමටම ඉතින් අදත් අපි ගෙවත්තෙන් ඔබ හමුවන්නටයි මේ සූදානම් වෙන්නේ. ඔබේ ගෙවතු වගාවන් පිළිබඳව බොහෝ දේ කතා බහ කරන්න. ගෙවතු වගාවට හිත ඔබට පොළව අතගාලා එක පැලයක් හරි රෝපණය කරන්නට කැමති ඔබටයි අපි අරයුම් කරන්නේ. අද දවසේදී එකතු වෙන්න අපිත් එක්ක අපි කතා කරමු ඔබේ ගෙවත්තේ වගා ගැටලු පිළිබඳව. තට්ටු නිවාසයක ජීවත් වුණත් කුඩා ගෙවත්තක් හිමි කෙනෙක් වුණත් මහා පරිමාණ ගෙවත්තක් හිමි කෙනෙක් වුණත් ඔබට පුළුවන්කම තිබෙනවා අපිත් එක්ක එකතු වෙන්න කුමන හෝ වගාවක නිරත වෙන්න. ඒ වගා ගැටලු අපි කතා බහ කරමු මේ ගෙවත්ත වැඩසටහන තුලින්. ඉතින් අපි කියනවා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ඔබට යොමු වන්නට කියලා. ඉතින් අපේ ගෙවත්ත තමයි අපිට එක හොඳම දේ. හොඳ විස බීජයකින් තොර හොඳ වගාවක් නිරත වෙලා සෞඛ්‍ය සම්පන්න භෝග ටිකක් ප්‍රයෝජනට අරගෙන ඔබේ නිරෝගී දිවියක් ගත කරන්නට ඔබට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ නිරෝගී දිවියක් හදා ගන්නට ඔබේ ගෙවත්ත භවභෝගයෙන් පිරුණු තැනක් බවට පත් කරගන්න කියලා අද දවසේදී ඔබට මතක් කරන ගමන් අපි අද කතා කරන්නට බලාපොරොත්තු වෙනවා මේ ගෙවත්තම උපයෝගී කරගෙන ඔබට ආදායම් උපදවා ගත හැකි මාර්ගයක් බවට පත් කරගන්නේ කොහොමද කියන කරුණ පිළිබඳව කතා බහ කරන්න. අද දවසේදී ඔබ දැනුවත් කරන්නේ කළුතර නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ව්‍යාප්ති කාර්යාලයේ මොරන්තොඩුව කෘෂිකර්ම උපදේශක ප්‍රශාන්ත පෙරේරා මහතා. ඉතින් දුරකථන ඔබට විවෘතව තබනවා 268යි 24යි 11 268යි 94යි 28 අපේ දුරකථන අංක 268යි 24යි 11 268යි 94යි 28 අපේ දුරකථන අංකය. වගේම ඔබට පුළුවන්කම තිබෙනවා SLBC Facebook පිටුවෙන් අපත් එක්ක එකතු වෙන මේ වැඩසටහන සජීවීව නරඹන්න. ඒ වගේම ස්වදේශීය සේවා YouTube channelෙනුත් මේ වැඩසටහන ඔබට නරඹන්නට පුළුවන්කමක් තිබෙනවා. හොඳයි ප්‍රශාන්ත මහත්මයා අපි ආරම්භයක් ලබා ගනිමු. අපි ගෙවත්ත ආදායම් උපදවාගත හැකි මාර්ග බවට පත් කරගන්නේ කොහොමද කියන කරුණත් එක්කම ගෙවත්තක් කියන එකේ වැදගත්කම පිළිබඳව පැහැදිලි කරමු. අයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. ඇත්තටම ගෙවතු වගාවේ අපි හැමදාම කතා කරන කාරණා ටික තමයි අපේ මේ වැදගත්කම. අපි හැමදාම මේක පොඩ්ඩක් මතක් කරන ඕගොල්ලෝ සියලු දෙනාටම. ඇත්තටම ගෙවතු වගාව කියලා ගත්තට පස්සේ අපිට මේක අපිට වැදගත් වෙන්නේ ඇත්තටම අපි හැමදාම කතා කරන නැවුම් එළවලු පළතුරු ගන්න පුළුවන් එක විශේෂ දෙයක් තමයි ඒක. මොකද මම ඒක පොඩ්ඩක් මතක් කරන්න ඕනි. අපි නැවුම් ආහාර එකතු කරගන්න තරමට අපිට තියෙන සෞඛ්‍ය සම්පන්න බව ඊටාම හොඳයි. ඒකේ තියෙන විටමින කනිජ ලවණ ඒ පෝෂක ටික අපිට අපේ ශරීරයට ඒක බොහොම හොඳට උරා ගැනීමක් සිද්ධ වෙනවා. ඒත් එක්කම රසය ඒ වගේ දේවල් එක්කම ඒ අපි පිස ගන්න ආකාරයත් එක්ක බැලුවාම ඒවා නොවෙනස්ව ඒ කියන්නේ විනාශ වෙන්නේ නැතුව ඒවායේ තියෙන ಗುಣ අපිට දේවල් ලැබෙනවා. ඒ නිසා නැවුම් ආහාර භුක්ති විඳින්න විශේෂයෙන්ම එළවලු පලා වර්ග ඒ වැදගත්කම ගෙවත්තක අපිට තියෙනවා. ඒත් එක්කම තමයි මේ ගෙවත්තක් ගත්තාම අපිට තියෙන මේ ශ්‍රමය. ඒ කියන්නේ අපේ මේක ඇත්තටම විනෝදාංශයක් ගෙවතු වගාව කියන්නේ. අපි මුද්දර එකතු කරනවා, එතකොට මාළු හදනවා, සමහර අය වාහන එකතු කරනවා. ඒ වගේම තමයි ගෙවතු වගාව කියන්නේ විනෝදාංශයක්. ඒ විනෝදාංශයට හැමෝම යොමු වෙනවා නම් ඇත්තටම ඒක ලොකු දෙයක්. එතකොට තමයි විනෝදයට මල් වවන අයත් ඉන්නවනේ ප්‍රශාන්ත මහත්මයා. ඒ වගේ මේ මල් ටිකත් එක්ක එළවලු ටිකත් හදන්න පුළුවන්. එළවලු ටිකත් අපිට හදා ගන්න පුළුවන් ගෙදර පරිභෝජනයට අවශ්‍ය කරන භෝග වර්ග. මොකද අපි හැමදාම කතා කරන අපේ ගෙවත්ත පිරෙන්න ඕනේ, භවභෝග වලින් පිරලා තියෙන්න ඕනේ හින්දා ඒ වැදගත්කම අපිට විනෝදාංශයක් කියලා මේ වෙන දේවල් අපිට තියෙනවා. ඒත් එක්කම තමයි අපිට මේකේ තියෙන අපේ පවුලේ තියෙන සහයෝගය ඇතුළට අරගෙන පවුලේ තියෙන එක එක හැකියාවන් නිර්මාණශීලීත්වයන් මේ ගෙවත්ත ඇතුළට අපිට එකතු කරගන්න පුළුවන්. ඒත් එක්කම තමයි මේ ශරීර සෞඛ්‍යයට ලැබෙන ව්‍යායාම. විශේෂයෙන්ම අපි ගොඩක් කාර්යබහුල ජීවිතයක් ගත කරනකොට ඒ කාර්යබහුල ජීවිතෙන් පොඩි ප්‍රමාණයක් අපිට ගෙවත්තට යොමු කිරීම තුළින් ඇත්තටම තෘප්තිමත් විදිහට තමන්ගේ මානසික සතුට ඒ දේවල් ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම ඇත්තටම මේ දිනවල ඔයගොල්ලෝ දන්නවා අපි හැමෝටම ටිකක් ආර්ථික වශයෙන් ටිකක් අමාරු කාලයක් තියෙන්නේ. එතකොට අපි ආහාර වලට වියදම් කරන මුදල් වලින් කොටසක් අපේම ශක්තිය වැය කරලා එළවලු ටිකක්, මිරිස් ටිකක්, එතකොට පලා වර්ග ටිකක්, පළතුරක් මේ දේවල් අපේ පරිභෝජනයට ඕන කරන රටාවන් වලට හුරු වෙන විදිහට අපිට අපේ ගෙවත්ත තුළ නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒත් එක්කම
අපි තවදුරටත් ගියොත් අපි අපේ ගෙවත්තට වැඩි කරගන්නකොට අපිට අද කතා කරන මාතෘකාවත් එක්ක බැලුවාම සත්ත්ව පාලනයට බිම්මල් වලට යොමු වුණොත් එහෙම අපි ඒක ඉදිරියට කතා කරමු. මම හිතන්නේ ආදායම උපද්දවන තැනක් බවට Tamanට ඇත්තටම මේ ගෙවත්ත පත් කරගන්න පුළුවන්. හොඳයි බොහෝ දේවල් අපිට ගෙවත් එක්ක කරන්නට පුළුවන්කම තිබෙනවා ආදායම උපදවාගත හැකි මාර්ග විදියට. ඉතින් ඔබේ පරිභෝජනයට ගන්නවා වගේම ගෙවත් අලංකාර කරගන්නට යොදා ගන්නවා වගේම ඔබට පුළුවන් මේ සියලු දේන් ඔබට අමතර ආදායමකුත් මේ ගෙවත්ත තුළින් ලබා ගන්නට. අපි මේ පිළිබඳව කතා බහ කරමු තවදුරටත්. දුරකථන අංක ඔබට මතක් කරන්නම් 2682411 2689428 අපේ දුරකථන අංකය වගේම SLBC Facebook පිටුවෙන් ඔබට පුළුවන් අපි හමු වෙන්නට. ඒ වගේම ස්වදේශී සේවා YouTube channel එකෙන් ඔබට පුළුවන්කම තිබෙනවා මේ වැඩසටහන නරඹන්නට. දුරකථනයේ රැඳී සිටින ඔබට අවස්ථාව ලබා දෙනවා. අයිබෝන් මේ මම මේ විනෝංගල පැත්තෙන් කතා කරන්නේ. මේ මම මැටරල් වල ටිකක් හදලා තිනවා. ඒකේ මේ මල් වලට වඩා තියෙන්නේ මේ පොළ තමයි. මල් වැඩි එන්නේ නැහැ මේ පොළ වැඩි. ඔව් ඇත්තටම මේ ගොඩක් වෙලාවට අපි භෝග වගාව ගන්නකොට මෑ කරල් විශේෂයෙන්ම කියන්න ඕනි අපි දන්නවා ඊටාම ඉක්මනින් පැලවෙලා ඉක්මනින් අපි සාමාන්‍යයෙන් දවස් 45ක් වගේ වෙනකොට මල් ඇවිල්ලා අවසානයේ දවස් 90ක් වගේ වෙනකොට මේ වගාව අවසන් වෙනවා. එහෙම තමයි මෑ කරල් වල තියෙන මම හිතන්නේ ජීවන චක්‍රය. එතකොට මේ මෑ කරල් ගත්තොත් එහෙම ඇත්තටම අපි සාමාන්‍යයෙන් දාන පරතරය මෑ කරල් වගා කරන පරතරය ගත්තොත් එහෙම අපි සාමාන්‍යයෙන් අඩි 3 පරතරයට වගේ තමයි මෑ වගාව පට් කරන්න ඕනි ගෙවත්ත තුල. අඩි 1මාර යන්නත් පුළුවන්. නමුත් අඩි 3 වගේ පරතරය කිරීම ඉතාම සුදුසුයි. අනිත් එක තමයි ගොඩක් වෙලාවට අපි මෑ වගා කරනකොට අපි බීජ දානවා එක වලකට 3ක් වගේ. එතකොට මේ එක වලකට 3ක් වගේ දැම්මට පස්සේ අපි මේකේ අර පැල දෙකක් ඉතුරු කරගන්නකොට මේ පැල දෙක නෙමෙයි ඉතුරු කරගන්නේ. ගොඩක් වෙලාවට ඒකේ පැල 3ම තියෙනවා. අපි කියන්නේ පැල අඩු කරන්න ඕනි. අපි දන්නවනේ මෑ ඉක්මනින් පැල වෙනවා කියලා. ඔක්කොම පැල වෙනවා. ඔක්කොම පැලුනහම ඔක්කොම තියෙනවා. ඊට පස්සේ වෙන්නේ ඇත්තටම වැල් ගාලක් හැදෙනවා. වැල් ගාලක් හැදුනට පස්සේ යාට හම්බෙන එකක් තමයි සූර්යාලෝකයේ ප්‍රමාණවත් වෙන්නේ අපේ ගෙවත්ත තුල වෙන්න පුළුවන්. ටිකක් සුළු පරිමාණ වගාවක් තුල වෙන්න පුළුවන්. එයාට ලැබෙන ආලෝකය මං හිතන්නේ වැල් වැවුනට පස්සේ පල්ලෙහා කොටස් වලට ඒ සූර්යාලෝකය ලැබෙන්නේ නැහැ. ඒකට ආහාර නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒ තුලින් ඉතින් අර එයා වැල් ගාල විදිහට හදාගෙන යනවා. ඒත් එක්කම තමයි අපි මේකට දාන පොහොර. ඇත්තටම මේ ජීවන චක්‍රයේ කෙටි භෝග හින්දා මේවට අපි කාබනික පොහොර වැඩි වශයෙන් දාලි වෙරලා මේ කරල් පොහොර විදිහට එන පෝෂක, ඒ කියන්නේ පොටෑසියම් අඩංගු පෝෂකය අඩංගු පොහොරක් අපි මේකට යොදන්න ඕනේ. එතකොට තමයි යාම අල්ලස් වෙන්න හදලා ඉවරලා හොඳින් කරල් හදන්නේ. ඉතින් ওই වගේ කොළදාව වැඩි නම් වැඩි කොළ පුළුවන් තරම් ඉවත් කරන්න. වැඩි කොළ යට කොළ, ඒ කියන්නේ කඳේ තියෙන යට කොළ කොටස් ඉවත් කරලි වෙලා වැල පොඩ්ඩක් එළිය වැටෙන විදිහට හදලා ඒකට කරල් පොහොර, එහෙම නැත්නම් අපි දන්නවා කෙසෙල් එලි භාවිතා කරලා අපි හදනවා දියර පොහොර පොටෑසියම් වැඩි. ඒ වගේ දියර පොහොරක් කොහොමනත් පොටෑසියම් කියන පෝෂකයේ වැඩි පොහොරක් කාබනික හෝ රසායනික පොහොරක් විදිහට යම් කිසි විදිහකට මාත්‍රාවට පාවිච්චි කරන්න. ඒකෙන් ඒ ප්‍රතිඵලය ගන්න පුළුවන්. හොඳයි දුරකථන අංක ඔබට මතක් කරන්නම් 2682411 2689428 අපේ දුරකථන අංක 2682411 2689428 ඔබට පුළුවන් ඔබේ ගෙවතවගා ගැටලු මෙම දුරකථන අංකයට යොමු කරන්න. අද අපි කතා කරන මාතෘකාව අපේ ගෙවත්ත ප්‍රයෝජනට අරගෙන අමතර ආදායම උපදවාගතේ මාර්ග බවට පත් කරගන්නේ කොහොමද කියන කරුණ පිළිබඳව මේ පිළිබඳව වගේම ඔබට පුළුවන්කම තිබෙනවා අනිකුත් ගෙවතු වගා ගැටලු පිළිබඳව කතා බහ කරන්නට අපිත් එක්ක එකතු වන්නට. SLBC Facebook පිටුවෙන් ඔබට පුළුවන් අද දවසේදී මේ වැඩසටහන සජීවීව නරඹන්නට. දුරකථනයේ රැඳී සිටින ඔබට අපි අවස්ථාව ලබා දෙනවා. හෙලෝ කතා කරන්න. ඔව් මේ පොල් ගස් වල තියෙන ලෙඩේට මොකද්ද මේ ආත්‍ය කරන්නේ? පොල් ගස් ඔක්කොම යටපැත්තේ සුදු පාටයි සුදු සතෙක් ගිල්ලෙනවා. ඒක එක ප්‍රශ්නයක්. ඊළඟට මම හිතන සමාජ මාධ්‍යයන් ප්‍රවෘත්තිවල පත්තරවල සහ ඒ දැනුවත් කිරීම කරනවා සුදු මැස්සාගේ හානිය කියලා අපිට හානිය වාර්තා වෙලා තියෙන්නේ. මම හිතන්නේ මේ පවතින රස්නේ වැඩි දේශගුණයක පාට මේ දිනවල වැඩි නේද? වැඩි. ඒ කියන්නේ ඇත්තටම මේක අර අනිත් භෝග වලට හානි අපි මේක මම හිතන්නේ පරීක්ෂණාංශ වලට යොමු කරලා තියෙනවා මේ සාම්පල කොටස්. එතකොට පේරාදෙණියේ අපේ කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් පැමිණිලා මේ පරීක්ෂණ සඳහා මේ සාම්පල කොටස් අරන් ගිහිල්ලා අපිත් බැලුවා
බැලුවාම මේක රූපානුකූලව බැලුවාම අපි දකින්න සුදු මැස්ස නෙමෙයි ටිකක් වෙනස් සුදු මැස්සෙක් ඉන්නේ. ඊටාම සීග්‍රයෙන් මෙයා ව්‍යාප්ත වෙනවා. එතකොට අනිත් භෝග වලට වඩා පොල් වගාවට තමයි මෙයා ගොඩක්ම හානි කරන්නේ. එතකොට මේකෙදි අපි කරන්න ඕනේ එක දෙයක් තමයි මේක අපිට ඇත්තටම පොල් ගහ ගොඩක් ලොකු නිසා අපිට පේන්නේ ගොඩක් අඩුවෙන්. ඒ අධ්‍යා බලුවාම අපිට කහ ඒක හැම ලක්ෂණේ කියන්න සාමාන්‍ය පොල් අතු වල කොළ කහ වීමකටපත් වෙනවා. එකපාරට බැලුවාම නිකන් ගහ පොහොර මදිකමක් වගේ. අපි ඇහි බැලුමට පේන්නේ ගහ පොහොර නැතුව කහ වෙලා වගේ කියලා. නමුත් මේගොල්ලෝ ගොඩක් විදිහට ගණාවාස හදාගෙන ඒගොල්ලෝ ඒක ඇතුලේ යොෂුරාගෙන බීමක් තමයි සිද්ධ වෙන්නේ. අන්තිමට පොල් අත දිරන තත්ත්වයට පවාපත් වෙන්න පුළුවන් මේක දිගින් දිගටම ගියොත්. වෙලා තියෙන්නේ මේගොල්ලන්ගේ ගහනේ ඊටාම සීග්‍රයෙන් පාලනය වෙනවා. රසායනික මර්ධන ක්‍රම තමයි ඇත්තටම මේ වෙනකොට ගොඩක් වෙලාවට දැනුම් දීම් කරන්නේ. මොකද ගහනේ පාලනය කරන්න ස්වභාවික විදිහට අපහසු නිසා. මොකද අපිට දැන් ලොකු ගහනයක් එතන ඉන්නවා. එතකොට මම හිතනවා මේ ඔබ ප්‍රදේශයේ ඉන්න පොල් සංවර්ධනධාරීතුමාව කුෂිකර්ම උපදේශකතුමාව සම්බන්ධ වෙලා මේ රසායනික පාලනය පිළිබඳව ඊටාම මේ හොඳින් ඒ දේ අහගෙන ඉඳලා ඒ දේවල් කරන්න කිසි දෙයක් නොකර ඉන්න එපා. මොකද පොල් වගාව අපිට වටිනවා. ඒක විනාශ වෙන නොදී රැක ගන්න. මොකද අපිට මේ මාධ්‍ය තුල රසායනික පාලනය කියන එක අපිට කියන්න අමාරුයි. මොකද ඒකට හේතුවක් තියෙනවා. ඒක ඔබ දැනුවත් නිලධාරියෙක් එක්ක කතා කරලා අනිවාර්යයෙන් මේ සඳහා යොමු වෙලා ඒ දේවල් කරන්න. හොඳයි අපිට තවත් දුරකථන නම්බරක් තිබෙනවා 268 24 11 268 94 අපේ දුරකථන අංක ඔබට අවස්ථාව. සර් මේ මම කතා කරන්නේ අරනායක නන්දා කුමාරිය. මට ප්‍රශ්න දෙකක් තියෙනවා. මේ වටු මේ ගස් 7-8ක්ම තියෙනවා. දැන් හොඳට සාර්ථකව හැදිලා තියෙනවා. ඒ උනාට ඒ වගේ මල් එනවා ගෙඩි එකක්වත්ම නෑ තවම. තව කරවිලවල් 4ක් විතර තියෙනවා. ඒ 4ම හොඳට සාර්ථකව හැදිලා තියෙනවා. හැදුනට හැමතැනම මැදින් මේ ලොකු බට වාගේ ඇවිල්ලා තියෙනවා. මේ වැලක කොහොමද 8 පොලක 10 පොලක විතර තියෙනවා මේ බට. ඒ දෙකට මොකද කරන්න මට මේ පිළිතුරක් ලබා ගන්න මම කැමතියි. ඇත්තටම මේ බටු වගේ වගාවක් ගත්තට පස්සේ බටු වල තියෙන ඒකේ තර කලින් කතා කරපු විදිහ මම පොඩ්ඩක් සඳහන් කරන්නම්. බටු කියන්නේ දවස් 75ක් වගේ වෙනකොට මල් හට ගන්නා ගහක්. කරල් එන්න සූදානම් වෙන ගහක්. එතකොට මේකෙදිත් අපි සමහර වෙලාවට පෝෂණය හොඳින් අර කිව්වනේ හොඳට ගහ හැදිලා තියෙනවා කියලා. එතකොට පෝෂණයේ විදිහට ගොම කුකුල් පොහොර, කාබනික පොහොර, තවත් රසායනික පොහොර වර්ග වෙන්න පුළුවන් යොදලා ගහ අපි ටිකක් හොඳ සරුවට හැදුවට පස්සේ අපිට හිතෙනවා දැන් තාම මේකේ කරල් නැහැනේ, මල් නැහැනේ. එහෙම හිතෙනවා. නමුත් මල් ආවහම මේ ගොඩක් වෙලාවට මේ මල් එන්නේ පිරිමි. ඒ කියන්නේ මේ අපි සාර කියන බොරු මල් කියලා. ඒ වගේ අර එයා පොඩ්ඩක් පෙන්නනවා එයා මල් පළදාව හදනවා කියලා. ඒත් එක්කම තමයි මම හිතනවා මේකට ඕන කරන අර පළදාව සඳහා අවශ්‍ය වෙන පොහොර වර්ග අනිවාර්යයෙන්ම ඒ අනුපාතානුකූලව ඒ කියන්නේ අපි දන්නවා පොටෑසියම් NPK වල පොටෑසියම් කියන පොහොර එක අපිට ඒකට යොදන්න ඕනි. එතකොට ඒ පොටෑසියම් කියවම කාබනික රසායනික විදිහට දෙකටම තියෙනවා. අපි විශේෂයෙන්ම කියන්නේ ගෙවතු වගාව තුල නම් කෙසෙල් ඉදුණු කෙසෙල් එලි පාවිච්චි කරලා කෙහෙල් මුව පාවිච්චි කරලා අපි කියන අර පළතුරු දියර පොහොර අපි කතා කරලා තියෙනවා මේ වැඩසටහන් තුල. අන්න ඒ වගේ දේවල් පාවිච්චි කරන්න. ඒ තුලින් මේ වේ පළදාව ගන්න පුළුවන්. අනිත් එක තමයි මේ වේ අපි ගොඩක් වෙලාවට අවුව. ඉතින් ගස් හොඳට හැදිලා තිබ්බට තද අවුවේ නෙවෙයි නම් ගස් ටික තියෙන්නේ. ඒකෙත් තියෙනවා ඒකට හේවන ඒ කියන්නේ උදෑසන සිට වැටෙන ආලෝකය ගහකට ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. ඒ හින්දා ඒ උදෑසන සිට ලැබෙන ආලෝකය ලැබෙන විදිහට නඩත්තු කරන්න ගස් ටික ඒකෙන් සෑහෙන ලොකු ගන්න පුළුවන්. ඒත් එක්කම සඳහන් කරා මං හිතන්නේ අර ගඩු මැස්සාගේ හානිය තමයි මේ අර කරවිලවල කඳ මහත් වීම කියලා මං හිතන්නේ ඔබතුමිය සඳහන් කරන්නේ නැත්තේ. ඒක අර දලු කොටස් වල ඒ වගේ එකට හේතුව තමයි ඒකේ මේ ගඩු මැස්සා කියලා ඉන්න අපේ කෘමි සතෙක් ඉන්නවා. එයා බිත්තර දාලා එයාගේ කීටයෝ මේ කඳ ඇතුලේ ලොකු වෙනවා. එතකොට අපිට ඒක පේන්නේ දිමිලා වගේ තමයි බට වගේ තමයි ගොඩක් වෙලාවට පේන්නේ. ඇත්තටම ගොඩක් වෙලාවට පුළුවන් නම් දලු කොටස් වල තියෙනවා නම් ඒක ගහේ දලු කොටස් වලින් ඒක අයින් කරන්න. දැන් කඳේ හැමතැනම තියෙනවා නම් අපිට කපන්න කියන්න බෑ. එතකොට මේකේ හැබැයි යම් කිසි අවස්ථාවක මේ කඳ පුපුරලා මේ පණුව ගොඩක් වෙලාවට එළියට එනවා. ඊට පස්සේ තුවාල සුව වෙලා යනවා. නමුත් අර වගාවක දැක්කහම එතනින් එහාට ගහ වර්ධනය වෙන්නේ නැති තත්ත්වයක් තමයි අපිට පේන්නේ. ඒ නිසා
අපිට මෙයා අපිට ගඩු මැස්සගේ හානිය පාලනය කරගන්න නම් විශේෂයෙන්ම කරන්න ඕනි අපි දන්නවා මේ අලු වගේ දේවල් ඒ කියන්නේ දර අලු වගේ දේවල් පෙනේරෙන් හලලා ඒ වගේ දෙයක් අපිට පුළුවන් ඒ ගස්වලට අර පොට්ටනියක් වගේ ගැට ගහලා එතකොට ඒ සත්වයල බිත්තර දාන්නේ නැහැ මේ ගස්වල. එතකොට ඒ බිත්තර දැමීම කරන්නේ නැති හින්දා පණුව හැදෙන්නේ නැහැ ඇතුළට යන්නේ නැහැ. එතකොට ඒ දර අලු වගේ දේවල් ඉහින්න ඒ තුලින් අපිට පුළුවන් ඒ තත්වයන් පාලනය කරන්න. හොඳ අපිට තවත් දුරකථන ඇමතුමක් තිබෙනවා ඔබට අවස්ථාව ලබා දෙනවා. කතා කරන්න. හලෝ. මම මේ කයගල්ලෙන් කතා කරන්නේ. මගේ ප්‍රශ්න දෙකක් තියෙනවා. මේ එක ප්‍රශ්නයක් මම උත්සාහ තියෙනවා දැන් අවුරුදු 15ක් විතර වෙනවා. මේ එතකොට ඒකේ මේ ඉස්ලාම් පළවෙනි සැරේ හොඳට වරකා ගෙඩි හැදුනා. දැන් ඊට පස්සේ වෙන්නේ මේ සාමාන්‍යයෙන් පොලොස් තියෙනකොට පොලොස් ගෙඩිය හොඳ ලස්සනට හැදෙනවා. මදුරු ටිකක් අඩුයි. ඊට පස්සේ පොලොස් ගෙඩියෙන් ඊළඟ මට්ටමට යනකොට මේ අර පොලොස් ගෙඩිය ටිකක් ලොකු වෙනකොට මේ පොලොස් ගෙඩිය ඇඹරෙනවා. ඇඹරිලා මේ කුණු වෙලා වැටෙනවා. දැන් ඉතින් අවුරුදු 15ක් වෙනවා මේ 100 ගාණක් හැදෙනවා ගෙඩි ඔක්කොම අහකට යනවා. ඒ මගේ පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නද? ඔව් කියන්න මහත්මයා. මේ දෙවෙනි ප්‍රශ්නේ අපේ peerගස් දෙකක් තියෙනවා. මේ අර ලොකු peer තියෙන්නේ. ඒක මේ සාමාන්‍යයෙන් peer ගෙඩිය ලොකු ප්‍රමාණයට වඩා භාගයක් හැදෙනකොට peer ගෙඩිය නරක් වෙනවා. නරක් වෙලා ඉවරලා කුණු වෙලා ඇතුළ කුණු වෙලා වැටෙනවා. එකම ගෙඩියක්වත් දැන් සාමාන්‍යයෙන් මේ පොල් ගෙඩියක් විතර සයිස් එකට peer හැදෙනවා. නමුත් මේ පොඩි ඔක්කොම ඇතුළ කුණු වෙලා පණුව ගහලා තියෙනවා. හොඳයි ප්‍රශාන්ත මහත්මයා අපි මේ ගැටළු දෙකට පිළිතුරු ලබා දෙමු. කොස් පිළිබඳ ගැටළු අවුරුදු 15ක් වෙනවයි කියනවා. පොලොස් හැදෙනවා ටික දවසක් යනකොට ගෙඩිය ඇඹරෙනවා. ඔව් ඇත්තටම මම අපි ගිය සතිය කතා කළා මේ වගේම ප්‍රශ්නයක් මට මතක් වුණා ඒක ඉක්මනින්ම. මොකද ඇත්තටම අර මම පැහැදිලි කිරීමක් කළා මේ පොලොසුත් ඔබතුමා සඳහන් කරා මේ පොලොස් මදුළු අඩුයි කියලා. ඒ කියන්නේ පරාගණය වීම සාර්ථක වෙලා නැහැ කියන එක තමයි ඒකේ තියෙන්නේ. ඒ කියන්නේ පරාගණය වෙලා තියෙන ඒ කියන්නේ මදුළු හැදිලා ඇට හැදෙන්නේ පරාගණය සාර්ථක නම් මදුළු පිරෙනවා. පරාගණය භාගයට වෙනවනම් මදුළු ටිකයි තියෙන්නේ. එතකොට මේකේ පොඩි කාලේ බැලුවොත් මේක මලක් විදිහට තමයි මේ අපේ තියෙන පණ කොස් ගෙඩිය තියෙන්නේ. චූටි කාලේදී සුදු පාට පිනිබිදු බිදු වගේ තියෙන මලක්. එතකොට ඒකත් එක්කම කිව්වා ලොකු වෙලා මදුළු සයිස් වෙලා අර පොලොස් වලින් පස්සේ තමයි මේක එන්නේ කියලා. ඇත්තටම අපි එදත් කතා කළා අර දිලීර රෝගයක් තියෙන පයිටොප්තේරා. එතන මෙන්න මේ දිලීර රෝගය නිසා තමයි ගොඩක් වෙලාවට මේ දේවල් සිද්ධ වෙන්නේ. දැන් ඔබතුමා සඳහන් කළා දිගින් දිගට මේ දේවල් වෙනවා කියලා. මම ඊට කලින් සුමානේ කතා කරපු දේත් අපි සඳහන් කරේ. ඇත්තටම ඒ දිලීර විශේෂයෙන් මේ ගස් යටට වැටලට පස්සේ කුණු වෙලා එහෙම මේ ගහ යට මේක බෝවිවි තියෙනවා. අපි ඒක පරිසරයෙන් අයින් කරන්න උත්සාහ කරන්නේ. ඔබතුමා කරන්න පුළුවන් හොඳම දේ තමයි හොඳින් මේ කොස් ගහවට සුද්ධ කරන්න. ඊළඟට ඒ සුද්ධ කරලා ඉවර වෙලා වැඩිපුර ඒ කියන්නේ වදුල ගතියක් වගේ තියෙනවා නම් ගහට ඒ ගහේ තියෙන වදුලට තියෙන අතු අයින් කරන්න. ඒ කියන්නේ කොස් අතු වෙන්නත් පුළුවන්, අවට තියෙන අනිත් ගස් වලින් එන අතු වෙන්නත් පුළුවන්. ඒවා අයින් කරලා ඉවරලා ගහට හොඳට හුලං වදින සලස්සලා බිම හොඳින් පිරිසිදු කරලා අර කලින් වැටිච්ච පුළුවන් නම් ඒ දේවල් අයින් කරලා අපිට පුළුවන් සාමාන්‍ය දිලීර නාශකයක් ඕන නම් අවශ්‍ය නම් යොදන්න පොළවට ඒ දේවල් කරන්න. මොකද මේක පරිසරයේ දිගින් දිගටම තිබීම තුළ ඔබතුමාගේ මේ වගාවේ හානිය පාලනය කරගන්න බැහැ. එතකොට ඒ දේවල් අනිවාර්යෙන් කරන්න ඕනි. ඊට අමතරව ඔබතුමා සඳහන් කළ peer ගස්වල මේ ගෙඩි ලොකු වෙලා නරක් වෙලා යන එක ඇත්තටම ඔබතුමා සඳහන් කරාට පණුව ඉන්නවා කියන එක මම හිතන්නේ දීතික විදිහකට සිද්ධ වෙන ආසාදනයක්. මොකද peer ගස්වල පළතුරු මැස්සගේ හානිය සිද්ධ වෙන ටිකක් ලොකු වෙලා ඉදෙන්න කිට්ටු වුණාට පස්සේ ඒක අපිට අර පොඩි කාලේදී මොකද පළතුරු වල පොඩි කාලේ ගොඩක් හයියයි, එළවලු පොඩි කාලේ ගොඩක් ලපටි. ඒ කියන්නේ හයිය නැහැ මෙලෙක්. ඒ නිසා පළතුරු වලදී හානි කරන්නේ පැහුණට පස්සේ ගොඩක් වෙලාවට මේ පළතුරු මැස්ස හැම මේකේ තියෙන්නේ අර්වීනියා කියලා තියෙනවා කුණු වීමක්. ඒ කියන්නේ ඒක දිලීර රෝගයක් ඒකත්. එතකොට මං හිතනවා ඔබතුමාගේ ඒ දේවල් වලදී ඒ peer කළු වේගන එනකොටම අපිට රසායනික දිලීරනාශක තියෙනවා. නමුත් අපි දැන් ඒවා යොදන්නේ නැහැනේ. එතකොට සාමාන්‍යයෙන් peer ගහත් කප්පාදුවක් කළ යුතුයි. peer වුණත් අපිට හොඳට හැදෙනවා. ඒකේ වදුල ගතිය අයින් කරලා peer ගහ කප්පාදුවක් කරන්න නිසි පරිදි වැටෙන ගෙඩි එකක්වත් කුණු වෙලා බිමට වැටෙන්න දෙන්න එපා. ඒවයි පරිසරයෙන් ඉවත් කරන්න. මොකද නැවත ඒක බෝ වෙන්නේ ඒ පරිසරයේම තියෙන එක. ඊට පස්සේ ඔබතුමාට පුළුවන් මේක පාලනයක් කරගන්න රසායනික දිලීරනාශකයක්
අපිට යොදන්න පුළුවන් සාමාන්‍යයෙන් බිත්තරයක් සයිස් එකේදී වගේ peeraගෙඩිය. බිත්තරයක් වගේ සයිස් එකේදී peeraගෙඩිය අපිට යොදන්න පුළුවන් දිලිරනාශකයක්. මොකද මේවා නිර්දේශ කරලා තියෙනවා මේ ලෙඩවලට. ඒ කියන්නේ මම දැන් කිව්වේ අර්වීනියා කුණු වීම කියන එක. ඒක ඔබතුමාට පුළුවන් ඒ ලියාපදිංචි වෙළඳසැලකින් අරගෙන ඉවරලා බිත්තරයක් වගේ ප්‍රමාණයදී යොදලා මේ රෝගය පාලනය කරන්න. ගෙඩිය බිත්තරයක් පමණ ප්‍රමාණයට ලොකු වෙනකොට. ඒ කියන්නේ ටිකක් හයි ගතියට පොඩිමත් නෙමෙයි මැද සයිස් වෙනකොට තමයි අපි මේ දේවල් කරන්න ඕනි. හොඳයි අපිට තවත් දුරකථන නැමතුමක් තිබෙනවා. අපිට අවස්ථාව ලබා දෙනවා. අයිබෝවන්. මම මේ කතා කරන්නේ ගාල්ලෙන්. මේ මගේ ප්‍රශ්නේ මගේ ගෙවත් තියෙනවා මේ අරලුක්කල වගාවක්. මට දැනගන්න ඕනේ මේ අරලුක්කල වගාව ගලවන්නේ කොයි වගේ කාල සීමාවකද? ගහ මැරෙන්න ඕනද නැත්නම් මේ මොන වගේ කාල සීමාවකද යාළු ගුල්ලන්නේ? ඒකයි ප්‍රශ්නේ. ඔව් ඇත්තටම මේ අර අපිට තියෙන භාෂා ඒ කියන්නේ ගම කියන්නේ ගාල්ලපෙද අරලුක් කියලා වෙන්න පුළුවන්. මොනවද වර්ගය? ඒක තමයි අපිට දැන් ඒකේ මං හිතනවා මේක අර බුත්සරණ වගේ කියලා හිතෙනවා. දැන් අර ඒ වගේම ඒ වගේ එකක් කියලා තමයි මට හිතෙන්නේ. තමගේ ප්‍රදේශයට ආවේනික භාෂාවෙන් තමයි අපිට ගැටලු යොමු කරන්නේ. පොදුවේ අපිට කතා කරන්න පුළුවන් නම් වැදගත් වෙන මොකද හඳුන ගන්න පුළුවන්. මම එතකොට අර අලයක් අල අස්වැන්න ගන්නකොට අපිට සාමාන්‍යයෙන් මම මේ කාල සීමාවන් සඳහන් කරන්නම්. එතකොට ඔබතුමා ඒක මම හිතන්නේ ඔබේ වගාවට ගලප්ප ගන්න. මොකද අපි ගොඩක් වෙලාවට කොළ විශේෂයෙන්ම ගත්තොත් එහෙම ඒ කොළ වියලීමකටපත් වෙලා ඒ කියන්නේ ගහ සම්පූර්ණයෙන්ම අර පිදුරු වගේ වෙලා යන අවස්ථාවේ තමයි අස්වැන්න නෙලන්නේ. ගොඩක් වෙලාවට අපි මේ වගේ අල භෝගවල මාස 8ක් වගේ තමයි කාල සීමාවක් වෙන්නේ. එතකොට මේ මාස 8ක කාල සීමාවේ මේ වගේ අල වර්ගයක් යනවා නම් ගහ මැරුණට පස්සේ අපිට පුළුවන් ඒ ගහ ඒ ගහින් අස්වැන්න ගන්න. හැබැයි ඒකදී අපි තේරුම් ගන්න ඕන එක දෙයක් තියෙනවා. ඒවැයි මොරයියෝ පැලවෙන්න දෙන්න එපා. මොරයියෝ පැලවෙනවා කියන්නේ තියෙන අලම තමයි පැලවෙන්න පටන් ගන්නෙ. එතකොට අපි ඒ අල අස්වැන්න ගත්තට ඒකේ ගුණාත්මක බව, රසවත් බව නැහැ. ඒ නිසා සුදුසු වෙලාවේදී ඒ අල ගැලවීම සිද්ධ කරන්න ගහේ තියෙන අවශ්‍යතාවයත් එක්ක මම පොඩ්ඩක් කියන්නම්. අපි අල වගාවක් ගත්තාම මේකේ පැලාවදී, වර්ධක අවදී සහ ප්‍රජනක අවදී කියලා අවස්ථා තුනක් තියෙනවා. අපි ප්‍රජනක අවදී තමයි මල් ගොඩක් වෙලාට මල් පිපෙන්නේ. එතකොට මල් පිපුණට පස්සේ අපි අල වර්ධනය වෙන්නේ නැහැ. එතකොට අපි පුළුවන් තරම් ඉක්මනට අල ගැලවීම සිදු කරන්න ඕනේ. අවස්ථානුකූලව අපි තේරුම් ගන්න ඕනේ. මේ මල් පිපෙනවා කියන්නේ සමහර ලාවට වගාවේ ඒ ප්‍රජනක වර්ධනය කරන්න සූදානම්. එතනින් එහාට වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. අපි කොච්චර පෝර දුන්නත් වතුර දුන්නත් එතකොට නිසි පරිදි ඒ අල ගැලවීම සිද්ධ කරන්න. ඔව් ප්‍රශාන්ත මහත්මයා අපි පොදුවේ කතා කරමු. දැන් මේ අල වර්ග මොනවද කියන එකත් අපිට හරියටම පැහැදිලිත් නෑනේ. පොදුවේ කතා කරමු මේ අල වර්ගයක් වගා කරන්න සුදුසු කාලේ සුදුසු ඒ කියන්නේ පටන් ගන්න මාසයේ මොන මාසෙද ඒ වගේම ගලවන මාසයේ මොන මාසෙද? ඔව් ඇත්තටම මේ අල භෝග ගත්තොත් එimhe ඊටාම අපිට වටින භෝග. ඉතින් ඒකෙද්දි අපි දන්නවා වැල් අල විශේෂයෙන්ම රාජ අල, කොණ්ඩොල්, කුකුලල, එතකොට හිඟුරල මේ වගේ මම හිතනවා අපේ දේශයේ අපේ ලංකාවේ මෙහෙම පැතිරලා තියෙන මේ භෝග වර්ගයක් විදිහට විශේෂයෙන්ම වැල් අල කියන්නේ. වැල් අල අපි ගොඩක් වෙලාවට වගා කරන්නේ මාර්තු මාසේ 15 පස්සේ ඉඳන් සාමාන්‍යයෙන් ජූනි ඒ කියන්නේ පොසොන් මාසේ පොසොන් පොය දක්වා තියෙන කාල සීමාව දක්වා විතර අපි මේ තෙත් කලාපේ ඒ කියන්නේ මේ ගම්පහ කොළඹ කළුතර කියන ප්‍රදේශවල. හැබැයි ලංකාව ගත්තොත් මොනරාගල ඒ වගේ ප්‍රදේශවල වගා කරනවා. ගොඩක් වලට සැප්තැම්බර් මාසේ වගේ අපි වගා කරනවා. මේකේ බලාපොරොත්තු තියෙන ගොඩාක් වෙලාවට අපි වගා කළාට පස්සේ ජනවාරි දෙසැම්බර් කියන මාසවල පොළව යට තියෙනවා නම් අලය හොඳයි. මොකද ඒ කාලෙට අපිට රට අපේ සීතල කාලයක් තියෙන්නේ. ඒ සීතල කාලෙදී මේ අල ආහාර සංචිත කරනවා. ඒ ආහාර සංචිත කරනකොට තමයි අපි අලේ පොළව යට තියන්න ඕනේ. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් දෙසැම්බර් ජනවාරි පෙබරවාරි වගේ වෙනකොට අල ගහත් මැරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක මාර්තු වගේ වෙනකොට ගලවලා අපේ ප්‍රයෝජනෙට ගන්න ඒ දේවල් කරන්න. ඊට අමතරව ඒ වැල්ලලනේ ඊට පස්සේ තියෙනවා අපිට බතල, මඤ්ඤොක්කා, ඊළඟට කිරියල කියලා දන්නවා. මේවා අපි ගොඩක් වෙලාවට මේවට කාලයක් නැහැ. කාලයක් නැහැ කියන එක අදහස අපිට අවුරුද්ද පුරාම අවශ්‍ය අවස්ථාවකදී ඒක වගා කරන්න පුළුවන්. අස්වැන්නේ පොඩි ගැටලුවක් තියෙනවා. නමුත් අස්වැන්නේ ගොටල ලොකු ගැටලුවක් නැහැ. ඒ කාලය අපිට ඒ වෙයි ගැටලුවක් නැහැ. වැල්වල විතරයි ගැටලුව තියෙන්නේ. ඊට පස්සේ අපි දන්නවා ආටිචොක් කියන, බුත්සරණ කියනවා, හුලංකීරිය කියනවා. මේ වගේ දේවලුත් අපිට අවුරුද්ද පුරාම වගා කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි මේ අල භෝග ඔයගොල්ලෝ දන්නවා පොළව යට හැදෙනකොට තෙතමනියත් එක්ක තමයි මේ අල භෝග වල අස්වැන්න තීරණය වෙන්නේ. එතකොට මේ අල අස්වැන්න අපි තේරුම් ගන්න ඕනේ දෙයක් තියෙනවා. අස්වැන්න එන කාලේට ගොඩාක් ලොකු වැස්සක් තියෙනවා නම්
ඇත්තටම ඒක අලේ තියෙන ගුණාත්මය රසය අලයට වෙන්න පුළුවන් හානිය ඒව චුට්ටක් වැඩි ඒ හින්දා ගොඩක් වෙලාට අපි දන්නවා අපේ වර්ෂාව වැටෙන කාල සීමාව අපි දන්නවා දැන් මේ සැප්තැම්බර් ඔක්තෝබර් වගේ මාසවල වැඩිපුර වහිනවා ඊට අමතරව අපි මැයි මාසේ ඒ කාලවල වැඩිපුර වහිනවා අන්නේ කාලයට අස්වැන්න එන්නේ නැති වෙන්න අපේ කාලය අපි කළමනාකරණය කරන්න ඕනේ කියන්නේ හරියට කැලෙන්ඩරේ හදලා මෙන්න මෙදාට අපි හිටවනවා මෙදාට අපි ගලවනවා ඒ ගලවන කාල සීමාවේදී වැස්ස එන්නේ නැති වෙන්න වර්ධක වර්ධනය වෙන අවස්ථාවේදී වැස්ස එන විදිහට තිබ්බත් කමක් නැහැ. එහෙම යෝග්‍ය විදිහට අපිට මේක කරගන්න පුළුවන්. එතකොට උපරිම කාල සීමාව මාස 8යි. වර්ගවල අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් බතල වගේ යනකොට මාස 3-5-4 ඒ කියන්නේ 3-5 කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට 3යි කියලා නවත්තන්න බෑ. වර්ග ප්‍රභේදات එක්ක සමහරලාවට ඒක වෙනස් වෙනවා. දේශීය අපේ තියෙන බෙලි බතල වගේ දේවල්. ඒ දේවල් අපිට මාස 5ක් වගේ යනකම් යන්න වෙනවා. නමුත් අපේ අලුතෙන් හඳුනාගත්ත ගන්නෝරුව සුදු වාරිය පොළ රතු වාරිය පොළ සුදු මේ වගේ දේවල් අපිට මාස 3 වගේ කාල සීමාවෙදී අස්වනු ගන්න පුළුවන්. මඤ්ඤොක්ක වගේ දේවල් මාස 6 10 අතර අපිට යන්න පුළුවන් අවුරුද්ද දක්වාම යන්න පුළුවන් මඤ්ඤොක ප්‍රභේද තියෙනවා. හොඳයි අපිට තවත් දුරකථන ඇමතුමක් තිබෙනවා ඔබට අවස්ථාව ලබා දෙනවා. අයිබෝවන් මම කතා කරන්නේ කුරුණෑගලින් කරුණාකරලා මට දැනගන්න පුළුවන්ද මල් ගෝවා හිටවල කොච්චර කාලෙකින්ද අර මල් අවස්ථාවට එන්නේ කියන එක. ඔව් ඇත්තටම මල්ගෝව වගාව ගත්තොත් එහෙම අපේ ගෙවත්තක ඉතාම සාර්ථකව කරන්න පුළුවන් වගාවක් ඉතාම හොඳ ඒ කියන්නේ ආහාරයක් විදිහට භුක්ති විඳින රසවත් දෙයක් නේ. එතකොට මේ මල්ගෝව කියන එක සාමාන්‍යයෙන් අපි පැලයක් හිටෝලා පැලයක් කියන එකේ අදහස තියෙන්නේ සාමාන්‍යයෙන් සුමාන දෙකමාරක් ඒ කියන්නේ දවස් 14ක් 15ක් වෙච්ච පැලයක් ගැන මම මේ කියන්නේ. ඒ පැලයක් හිටවල සාමාන්‍යයෙන් දවස් 60ක් වගේ යනකොට මේකේ ඒ කියන්නේ මේ පැලයක් හිටවල තවත් දවස් එතකොට සම්පූර්ණ කාල සීමාව හිතන්නකෝ දවස් 60ක් දින 60ක් යනකොට වගාවේ කියන්නේ දවස් 20න් පැලේ හිටෙවොත් එහෙම තව දවස් 40කින් වෙනකොට දවස් සම්පූර්ණ ජීවිත කාලේ දවස් 60ක් වගේ වෙනකොට මලක් එන්න පටන් ගන්නවා ජලය සහ කාබනික පොහොරත් එක්ක හොඳ සූර්යාලෝකය දුන්නොත් හොඳ මලක් හැදෙනවා. එතකොට තව එක දෙයක් කියන්නම් මල්ගෝව හදනකොට මලට අපිට වැහි වතුර කෙලින්ම වැටුනොත් එහෙම ඔය මල අර මං කලින් සඳහන් කරපු අර්වීනියා කියන කුණු වීම එනවා දිලීර එනවා. ඒ නිසා වතුර මේ කියන්නේ වැහි වතුර මලට වැටෙන්නේ නැති වෙන්න ඒක ආවරණය කරොත් එහෙම මල එන කාලෙට හොඳින් ඒක පරිභෝජනයට ගන්න පුළුවන්. හොඳයි තවත් දුරකථන ඇමතුමක් තිබෙනවා ඔබට අවස්ථාව. ඔය කතා කරන්න. හලෝ මම මේ කතා කරන්නේ මේ දොම්පේ ගම්පහ දොම්පේ අපේ පොල් වගාවක් තියෙනවා. ඒ පොල් වගාවට අපි ඉස්සර දැම්මේ මේ පොල් පෝර කියන්නේ අමිශ්‍ර පෝර පොටෑසියම් එතකොට ඉප්පාවල ෆොස්ෆේට් සහ නයිට්‍රජන් කලවම් කළා. එතකොට දැන් රසායනික පෝර නැහැ අපි කුකුල් පෝර දානවා. කුකුල් පෝර වලට අමතරව පොටෑසියම් කියන්නේ MOP වෙනුවට අපිට ආදේශකයක් තියනවද කොහොමද කරන්නේ? අනිත් වරත් ඒවා බලපානවා ඇති. ඔව් ඇත්තටම ගත්තොත් එහෙම කාබනික පොහොරත් එක්ක බැලුවහම කුකුල් පොහොර වල තමයි පොටෑසියම් ඒ කියන්නේ MOP වල තියෙන ගුණය වැඩිම පොහොර එක කුකුල් පොහොර. නමුත් මේකෙදී අපිට තියෙනවා බොයිලර් සත්තු කියන්නේ මස් පිණිස හදන සත්තුන්ගේ බිත්තර මේ පොහොර සහ බිත්තර සත්තුන්ගේ පොහොර කියලා දෙකක්. මේකෙදී ගොඩක් වෙලාවට අපි බිත්තර සත්තුන් සඳහා බිත්තර සත්තුන්ගේ පොහොරම පාවිච්චි කරනවා නම් හොඳයි. ඒකට හේතුව තමයි කුකුල් පොහොරේ තියෙන 10යි. ඒකෙන් අපිට පොටෑසියම් හොඳින් ලැබෙනවා. ඒ නිසා ඒක අපිට යොදන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලෝ දන්නවා මේ මම දන්න විදිහට මේ වෙනකොට නම් රට තුල තියෙනවා මේ අපි දන්නවා MOP අවශ්‍යතාවයට ගන්න තියෙනවා. ඒක මිල පොඩ්ඩක් වැඩි. ඊට අමතරව තියෙනවා දැන් අපි දන්නවා අර KCl කොහොමත් MOP කියන්නේ මේ ඛනිජයක් අපි දන්න ERP ගන්න විදිහට පිට රටවල වලින් ගන්න දෙයක්. ඒ නිසා ඒකේ MOP තියෙනවා KCl කියන එක තියෙනවා. ඊට අමතරව අපිට සාමාන්‍යයෙන් අපේ කොම්පෝස් නිෂ්පාදකයන්ගේ අපි නිෂ්පාදනය ගත්තාම ඒවැ පොටෑසියම් ප්‍රමාණය NPK ප්‍රමාණය ගහලා තියෙනවා. ඒක NPK ප්‍රමාණය වැඩි පොහොරක් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ දෙයට. ඇත්තටම ගත්තොත් එහෙම කොහොමත් පළදාව එන ගස්වලට MOP අවශ්‍යතාවය දෙන්න ඒක මිලදී ගැනීම පුද්ගලික සහ මම හිතන රජයේ තැන්වල නම් තාම නැහැ. පුද්ගලික තැන්වල නම් ගන්න තියෙනවා. හොඳයි තවත් දුරකථන ඇමතුමක් තිබෙනවා. ඔබේ ගැටළු ඉදිරිපත් කරන්න. මම කතාරේ මොකද මේ අපේ අන්නාසි ගස් 4-5ක් තියෙනවා ඉඳලා දැන් අවුරුදු 2ක් විතර වෙනවා ගස් තියෙනවා ගෙඩි නැහැ
අනිත් එක දඹල වැලක් හැදිලා තියෙනවා හොඳට. මල් එනවා එක කරලක්වත් නැහැ. මං හිතන්නේ මේක පෙර සඳහන් කරපු සතියේත් අපි කතා කරා අන්නාසි වල කාල සීමාව පැල කරන මොරයියත් එක්ක තමයි මේ කාල සීමාව ගොඩක් වෙලාවට තීරණය වෙන්නේ. සූර්යාලෝකයේ අඩු තැනක තියෙනවා නම් ගොඩක් වෙලාවට ඒ සූර්යාලෝකය අපි අඩුවෙන් තියෙන තැන්වල ගෙඩියම පොඩ්ඩක් අඩුයි සූර්යාලෝකයේ හොඳින් තියෙනවා නම් තමයි අන්නාසි වල ගෙඩියනේ. නමුත් මේක අර මොරයියන් පාවිච්චි කිරීමේදී අපි ගොඩක් වෙලාවට ගෙඩියේ තියෙන උඩ කරඬුව කියන එක හිටෙව්වොත් එහෙම මේ අවුරුදු දෙකක් විතර යනවා. ඒ කියන්නේ මාස 18ක්වත් අවම වශයෙන් යනවා. ඒ කියන්නේ එකෙන් ගෙඩියක් එන්න. අපි ඉදක් කතා කරා මං හිතන්නේ මිස් අපිට තිබ්බා මේ ආරක්ෂි මොරයියා මුල් මොරයියා අපි කතා කරා ඒක. ඒකෙදී අපිට ඇත්තටම මුල් මොරයියන් තමයි ඊටාම යෝග්‍ය වෙන්නේ. අක්ෂි මොරයියෝ ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් නටු මොරයියෝ සහ මේ ගෙඩි මොරයියෝ අපි පාවිච්චි කරන්නේ නැහැ වගාව සඳහා කාලේ වැඩියෙන් යන හින්දා. ඒ නිසා ඒකෙදි මං හිතන්නේ ඒ පැල තෝරා ගැනීම එහෙම කරා නම් කාලේ යනවා ඒක කරන්න දෙයක් නැහැ. ඒතර අලුතෙන් හිටවනවා නම් ඒ වගේ අක්ෂි මොරයිය කියන්නේ කඳේ මැද්දෙන් එනවා. ඊළඟ මුල් මොරයියෝ කියන්නේ කඳේ යටින්ම එනවා. මේ ගහේ යටින්ම එනවා. මුල ආසන්නයෙන් මොටෙයියෝ. අන්න ඒ වර්ගෙන අපිට පැල හදා ගන්න පුළුවන්. ඊට අමතරව අවුව මං හිතන්නේ සූර්යාලෝකයේ දිගින් දිගට වැටෙන්නේ නැත්නම් ගොඩක් වෙලාට කොළ දික් වෙලා තියෙනවා ගෙඩියේ ඉන්නේ ගොඩක් ප්‍රමාද වෙලා අවුව පොඩ්ඩක් එයාට ගන්න උත්සාහ කරන්න. ඊට පස්සේ මේ දඹල වැලෙත් කරල් නැහැ කිව්ව එකේදී අපිට තියෙනවා දැන් සාමාන්‍යයෙන් මේ කාල සීමාව නම් අපි කියනවා හාල් මැස්සන් අල්ලන කාලෙට හාල් මැස්සන් හම්බ වෙන කාලෙට අපිට දඹල වැඩි කියලා වැල්වල. ඒ නිසා මං හිතනවා මේ තිබ්බ පහුගිය කාල සීමාවේ තිබ්බ වර්ෂාපතනය සමගත් මල්වල පරාගණය අඩුවීම ඒ අවුව අඩුවීම නිසා සූර්යාලෝකයේ අඩුවීම නිසා ඒ දේවල් වෙන්න පුළුවන්. ඒත් එක්කම වැලේ තියෙන අර කලින්ම කතා කරපු මිනුවන් ගොඩින් ආපු ප්‍රශ්නේදී මෑ කරල් වලත් කොළ වැඩි කිව්වා. ඒ නිසා අර වැල් ගාල වැඩි නම් මේ අස්වැන්න අඩු වෙනවා. ඒ නිසා හොඳින් තේරුම් ගන්න සූර්යාලෝකය කොහොමද මේ ලැබෙන්නේ. ඒ සූර්යාලෝකයේ මදකමත් හේතුවක් වෙනවා. ඊට අමතරව මම හිතන්නේ පෝෂක ගැනත් කල්පනාකාරී වෙන්න කරල් එන්න ඒකට අවශ්‍ය කරන කරල් සඳහා දෙන පෝෂක සහිත පොහොරක් ලබා දෙන්න. හොඳයි අපි කතා කරමු ප්‍රශාන්ත මහත්මයා අපේ මාතෘකාව පිළිබඳව. අපි කොහොමද අපේ ගෙවත්ත අමතර ආදායම් උපදවා ගන්න පුළුවන් මාර්ග බවට පත් කරගන්නේ කියලා. මේ පිළිබඳව ඔබ දැනුවත් කරනවා කළුතර නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ව්‍යාප්ති කාර්යාලයේ මොරන්තුඩුව කෘෂිකර්ම උපදේශක ප්‍රශාන්ත පෙරේරා. දුරකථන අංක ඔබට මතක් කරන්නම් 268 24 268 අපේ දුරකථන අංක. ඒ වගේම SLBC Facebook පිටුවෙන් ඔබට පුළුවන් මේ වැඩසටහන සජීව නරඹන්නට. ඒ වගේම ස්වදේශීය සේවා YouTube channel මේ වැඩසටහන ඔබට නරඹන්නට පුළුවන්කම තිබෙනවා. මේ ප්‍රශාන්ත මහත්මයා අපි කතා කරන අපි දැන් මොකක්ද මේ අමතර ආදායම් වදවා ගන්න ගැනීම කියන එක පැහැදිලි කිරීමක් කරා මේ ක්‍රම පිළිබඳව කතා කරමු. ඔව් ඇත්තටම අපේ ගෙවත්ත ගත්තොත් එහෙම අපි මම නිකන් උදාහරණ විදිහට දීගෙන කතා කරන්නම්කෝ. අපේ ගෙවත්තෙන් අපි ආදායම් ලබන්නේ කෙසේද? ඇත්තටම අපිට ආදායම් ලබන්නේ අපි ගෙවත්ත හදනකොට අපේ අතිරික්ත යම්කිසි භෝග ප්‍රමාණයක් හැදෙනවා. මේ අපි හිතමු පලා වර්ග, එතකොට මිරිස්, එතකොට අපි තක්කාලි, වැටකොළු, ඒ වගේ අපිට අවශ්‍ය කරන විදිහට පතවල ඊළඟට මෑකරල් මේ වගේ දේවල් හදනවා. එතකොට අපිට ගෙදර අවශ්‍යතාවයට යම් මේ භෝග හැදෙන්න පටන් ගත්තට පස්සේ එක වැලකින් සාමාන්‍යයෙන් කරල් 10 20 30 මිරිස් නම් සාමාන්‍යයෙන් සුමානකට ග්‍රෑම් 500ක් විතර ගස් 10කින් කඩා ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. හොඳට යන වගාවක. එතකොට සුමානකට ග්‍රෑම් 500ක් ගෙදර පරිභෝජනයට අවශ්‍ය වෙන්නේ. එතකොට අපිට ගෙදර පරිභෝජනයට මිරිස් ගහක් වගේ තියාගෙන ඉතුරු ටික අපිට මං හිතන්නේ අපිට බෙදා හදා ගන්නත් පුළුවන්. ඊට අමතරව අපිට මං හිතනවා යම්කිසි දැන් මේ දවස්වල නම් මිරිස් මිල සාමාන්‍ය රුපියල් 450 500 වගේ 700 800ටත් මේක යනවා. එතකොට මේක දීලා අපිට වෙළඳ සැලකට වගේ දුන්නොත් එහෙම මිනිස්සු කැමති මේ දේවල් ගන්න. ගෙදරක හදන දෙයක් හින්දා පොඩි ප්‍රමාණ ගෙවල් වලින් ගන්නවා. මේ නිවෙස් වලින් දෙන ඒවා ගන්න සමහර වෙළඳ සැල් තියෙනවා. ඒවට දාලා මං හිතන්නේ අලෙවි කරලා පොඩි මුදල් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඒක ඒ වගේ අලවියක් කරන්න පුළුවන්. එතකොට පතවල ඒ වගේ දේවල්දී කරලක් දෙකක් වැඩිපුර තියෙනවා නම් අපිට ඒක බෙදා හදා ගන්නත් පුළුවන්. නමුත් ඒකත් අපිට වැඩිපුර තියෙනවනම් අලෙවි කරන්න කාබනික වගාවක් ඒ භෝග ටික ගන්න කවුරුත් කැමති. ඇත්තටම කැමති. ඒකට වැඩි මිලක් සමහරලාට ඒ වෙළඳ සැල් වලින් ගෙවනවා. එතකොට සමහරලාට ඇත්තටම මේකේ අපිට අත්දැකීම් තියෙනවා. විශේෂයෙන්ම ඔය දැන් හොඳ භෝගයක් හදලා දැම්මහම ආපහු ගිහිල්ලා අපි නිකන් අහනකොට හරි රසයි කියනවා මේ දේවල්. හරි ෂෝක්. ඒක ඇත්තටම හොඳ විදිහට ඒක අපිට පරිභෝජනය. ඒ කියන්නේ මිනිස්සුන්ගේ සතුට හැමදෙස්සෙම ප්‍රකාශ වෙනවා අපි දුන්නේ මේ දේවල් පරිභෝජනය කරපු අයගෙන්. එතකොට අපිට ඒ අලවිය කරන්න පුළුවන්. විශේෂයෙන් මම දැකලා තියෙනවා අපි මේක කතා කරන්න ඕනේ මේ අපේ බස්නාහිර පළාත තුල තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විදිහේ තිබ්බ සංකල්පයක් තමයි මේ අපේ මේ නාගරික ප්‍රදේශවල මේ මොකද්ද අපිට යන්න මේ ව්‍යවසායකත්වයට. ඒ කියන්නේ අපි කියන්නේ පවුලේ ව්‍යාපාරික උද්‍යානය කියලා මේකට.
ගැන ව්‍යාපාරයක් කීයක් හරි හම්බ කරගන්න මේක තුලේ. තමන්ගේ ගෙදර අවශ්‍යතාවයට සහ ඒ දරුවන්ගේ දෙයකට වෙන්න පුළුවන් මේක ගෙදර ඉන්න ගෘහිණීන්ට ආදායමක් කරගන්න කියන එක තමයි අපේ සංකල්පයේ විශේෂයෙන්ම තිබෙන්නේ. එතකොට මේකෙදි අපි දන්නවා කෙහෙල් කැනක තිබ්බොත් එහෙම කෙහෙල් ඔක්කොම ගෙඩි ගන්න නැතුනහම අවශ්‍යයට බෙදලා ඔක්කොම කළා ඉතුරු ඇවර ටික අපි දැකලා තියෙනවා පාර යනකොට මේ පොඩ්ඩක් පුටුවක් තියලා හරි කමන්නේ මිනිස්සු තියලා තියෙනවා. ඉතින් ඒක මිනිස්සු ගන්නවා. ඊළඟට මේ ළඟම තියෙන අපේ උදාහරණ තමයි කහ නිෂ්පාදනය. ඇත්තටම කහ නිෂ්පාදනය ගොඩාක් අය කරන්නේ ආසාවට කහ හිටවනවා ඊට පස්සේ ගලවනවා. ඊට පස්සේ අපි ඒ දේවල් මේව කරලා ගොඩක් වෙලාට අමුවල විදිහට තමයි විකුණන්න උත්සාහ කරේ. නමුත් අපිත් මේ දිහත් වෙලා සමහරලාවට අපි කහ කුඩු නිෂ්පාදනයට යොමු කරා මිනිසුන්ව. ඒ තුලින් සාමාන්‍යයෙන් ඒගොල්ලෝගේ නිෂ්පාදනයෙන් ඒගොල්ලෝ හොඳ ආදායමක් ගන්නවා. ඒ කියන්නේ ඒක කියන්නේ කහ කුඩු විදිහට ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් කහ ග්‍රෑම් 150ක් රුපියල් 300ක් විතර යනවා මේ දවස්වල. එතකොට ඇත්තටම කිලෝ එකක් විකුණුවාම අපිට කහ කිලෝ එකක් විකුණු රුපියල් 75යි. ඔක දී ගන්න බෑ. ඉතින් අර දුකයි එතකොට තමන් හද භෝගයක් එළියට දී ගන්න. නමුත් කහ කුඩු නිෂ්පාදනයේ සුළු වශයෙන් ගියාය. මං හිතන්නේ අපේ රජයේ කාර්යාලය පහුගිය කාලේ වෙනකොට බෙහෙවින්ම කහ කුඩු හදන්න පටන් ගත්තා කෙවල් වල. ඔව් එතකොට ඒක හරි සාර්ථකයි. ඒ දේවල් වලදී හොඳයි. ඒ හින්දා ඒ මේකට යන්න පුළුවන්. ඒත් එක්කම අපිට ඔය කාබනික පොහොර වගේ දේවල් නිෂ්පාදනය කරගෙන ඒත් එක්කම මම හිතනවා මේ විශේෂයෙන් මේ දවස්වල සත්ත්ව පාලනයට අපි හිත යොමු කරන්න ඕනේ. විශේෂයෙන්ම බිත්තර සඳහා හදන මම හිතන්නේ කුකුළු 5 දෙනෙක් 10 දෙනෙක් වගේ හදාගෙන ඒකේ තියෙන බිත්තර අලවියට අපිට පරිභෝජනයේට ඒ දේවල් වලට ඇත්තටම යන්න පුළුවන්. ඊළඟට මල් වගාව ඒ වගේ දේවල් මේ ගෙවත් ඇතුලේ අපිට ඇත්තටම ආදායමක් ලබන්න. ඇන්තෝරියම් මල් වගාවට ඉඩ කඩල වැඩි. ඇන්තෝරියම් කැපූ මල් විදිහට යන්න පුළුවන්. ඇන්තෝරියම් වගාවට අපිට යන්න පුළුවන්. ඒත් එක්කම අපිට අත්ගුණේ අපේ අත්ගුණේ ගැන අපිට තීරණයක් ගන්න පුළුවන් අපේ ගෙවත් ඇතුලේ. මං පැලයක් හැදුවොත් පැලේ හොඳට හැදෙනවද? මේකේ ලෙඩ රෝග පිළිබඳ අපි ඉගෙන ගන්නවා. බීජ ගැන ඉගෙන ගන්නවා. බීජ නිෂ්පාදනය කරනවා. එතකොට මම දන්නවා මේ දවස්වල කොච්චි හදන අපේ ගොවි මහත්තුරු සමහර අය කොච්චි බීජ විදිහට අලෙවි කරලා දැන් ආදායම් ලබනවා. එක බීජයක් රුපියලයි 1.50යි 2යි. එතකොට හිතන්න බීජ 1000ක් හදපු කෙනෙක් රුපියල් 2000ක් හොයා ගන්නවා තමන්ගේ ආදායම විදිහට. ඉඩකඩ මහා පරිමාණයෙන් ඕන වෙන්නේ. මහා පරිමාණයෙන් ඇත්තටම අවශ්‍ය වෙන්නේ උමනාව සහ ඒකට ඕන අත්තට හුරු වීම තමයි ඕනි. ඉතින් අතට හුරු වුණාට පස්සේ ඇත්තටම පැලත වණක් උනත් පිළිවෙලකට තමන්ට කරගන්න පුළුවන්. හොඳයි අපි කතා කරමු වැඩිදුරටත් මොනවද මේ ගෙවත්ත යොදාගෙන අපිට අමතරව ආදායම උපය ගන්න පුළුවන් මාර්ග බවට පත් කරගන්න පුළුවන් කියලා. 268යි 24යි 11 268යි 94යි 28 අපේ දුරකථන අංක දුරකථනයේ රැඳී සිටින ඔබට අවස්ථාව ලබා දෙනවා. ආයිබෝවන් මිස් මම කතා කරන්නේ මේ ඉන්ද්‍රාණි කියලා කෙනෙක් මේ මිස් මට සර් මට මේ ප්‍රශ්නයක් තියෙනවා මේ දැන් අවුරුදු 6ක් විතර වෙනවා කුන්දිරා පොල් ගහක් තියෙනවා සර් ඒක තාම පීදිලා නැහැ නේ සර් ඒ ගැන එක ප්‍රශ්නයක් තව කොස්පැල 3ක් තියෙනවා එකක් මේ ලොකු කොස් දෙකක් අනිත් එක මේ බට් එකක් සර් ඒවත් තාම පීදිලා නැහැ මොකද්ද කරන්න ඕනේ මම පොහොරක් දානවා සර් අර කුස්සිය අයින් කරන අපද්‍රව්‍ය මේ හදලා පොහොර වේලුණන් පස්සේ ඒවත් දානවා මේ ඇල්බීසියා කොළ ඒවත් දානවා සර් දැන් හම්බන්තොට කියන්නේ ඇල්බීසියා කියලා මේ අර වැටමාර වලට ඒවත් දානවා සර් වේලා තාම නැහැනේ පීදිලා ඒ ගැන දැනගන්න තමයි කතා කරේ සර් කොච්චර කාලද කොස් වලට කොස්පල වලට මිස් අවුරුදු 6ක් විතර වෙනවා ඒ කුන්දිරා පෙළේටත් අවුරුදු 6ක් විතර වෙනවා ඔව් ඇත්තටම ගත්තොත් එහෙම මං හිතන්නේ පෝෂක ගැටලුවක් එහෙම ලොකු මං හිතන්නේ තියෙන තත්ත්වයේදී ඔබතුමී ඒකට මං හිතන්නේ පෝෂකයේ දීම් කරලා තියෙනවා. හැබැයි මට හිතෙනවා ගෙවත්තේ ගොඩක් ගස් වලින් පිරලා ඇති කියලා. මේ කියන විදිහට කොස් පැල 3ක් තියෙනවා. එතකොට කොස් ගස් 3ක්, පොල් ගස්, කුන්දිරා ගස්. එතකොට අපි ගොඩක් වෙලාවට දැකපු තැන් තමයි අපි වගා කරාට පස්සේ කුන්දිරා කියලා අපි තනි කරලායි ගහ හදලා නැහැ ගොඩක් තැන්වල. තවත් ගහක් යටින් තමයි සමහරලාට මේ කුන්දිරා පැලෙත් තියෙන්න පුළුවන්. එතකොට අතු ඉවත් කිරීම කරන්න පුළුවන් කුන්දිරා ගහේ නෙමෙයි මේ අවට තියෙන ගස්වල හොඳින් සූර්යාලෝකය ලබා ගන්න උත්සාහ කරන්න. මොකද ඔබතුමිය කතා කරන්නේ හම්බන්තොට ඉඳලා එහෙම අපි හිතුවට මේ ගොඩක් ලොකු වියලි කාලගුණයක් තියෙන පරිසරයක් තිබ්බා වුණාට එහි ගස් කොළන් පිරීලා තියෙන්නේ හම්බන්තොට ගත්තොත් එහෙම. ඒ කියන්නේ විවිධාකාර හොඳ වටින ගස් වෙන්න පුළුවන්. ගෙවත් වගේ දියුල් ගස්, ඒ කොස් ගස්, පොල් ගස් මේවෙන් හැමදේම අඹ ගස් මේවෙන් පිරීලා තියෙන්නේ අපේ වගා මේ විශේෂයෙන්ම ගෙවතු. කියන හරිද ලස්සනයි. එතකොට මේ පැතිවල මේ අපේ තියෙන මේ තෙතමන පහිත පරිසරයක තියෙන ලක්ෂණක් දකින්න තියෙනවා. සමහර පැතිවලට යනකොට අර මුකුත් ගස් කොළන් නැති තැන් වල තමයි මුඩු බිම් වගේ තියෙන්නේ. ඒ හින්දා මම හිතනවා මේ සූර්යාලෝකයේ නිවැරදිව ගෙවත්තට ගන්න අවශ්‍ය නැති අතු කපලා ඒව මේව කරලා. එතකොට අපිට මේ මම හිතන්නේ මේ කුන්දිරාග පැලේ ඉක්මනින් පීදේ. සූර්යාලෝකයේ මදිකමක් තමයි මට නම් පේන්න තියෙන්නේ මේ කතාවත් එක්ක. කොස් පැල 3ක් ගැන කිව්වා ඒත් පීදිලා නැහැ කියලා. නමුත් එකක්
සාමාන්‍ය එකක්. ඔව් මේකේ බද්ධ පැලයක් ගැන කතා කරා අනිත් පැල දෙක ගැන කතා කරා කොස්වල. ඇත්තටම බද්ධ පැලයක් නම් අවුරුදු 3.5 වගේ කාලයකදී පීදෙනවා. මෙතන අවුරුදු 6ක් වෙනකොට පීදිලා කියන්නේ මං හිතන්නේ බද්ධ කොස් පැලෙත් අවුරුදු මං හිතන්නේ 6ක් කියලා සඳහන් කිරීම මං එකයි මං කිව්වේ පොදුවේ මං මේ ප්‍රශ්න දෙකටම උත්තර දුන්නේ. ඇත්තටම සූර්යාලෝකයේ තියෙන පැමිණීමේ ගැටලුවක් නිසාවෙන් තමයි මට හිතෙන්නෙම මේ ගස්වල ගෙඩියන එක ප්‍රමාද වෙලා තියෙන්නේ. අර විශේෂයෙන්ම අර කුන්දිරා පීදීම නිසා තමයි මම ඒ උත්තරේ දෙන්නේ. කුන්දිරා කියන ගහට අවුව ටික ලැබූ සෙනින් එයා පීදිලා ගෙඩි හදනවා. හොඳයි අපිට තවත් දුරකථන එමතුමක් තිබෙනවා. ඔබට අවස්ථාව. හලෝ. ඔය කතා කරන්නේ. මට දැනගන්න පුළුවන්ද මේ එළවලු වගා කරපුවාම පිටිමකුණන්ගෙන් මුකුත් කරගන්න බෑ. ඉතින් ඒකට ස්ථිරසාර මේ විසඳුමක් දැන් තක්කාලි ගත්තොත් එහෙම කොළ මැරිගෙන යනවා. බඩු ගල් හැදෙන්නේ නැහැ. ඉතින් මේ ඒකට ස්ථිර විසඳුම මොකක් හරි තියෙනවද කියලා බේසක් ඒකේ ගැව්වා ඒත් වැඩක් නැහැ. ඇත්තටම ගත්තොත් එහෙම අපි පිටිමකුණගේ හානිය කියන එක අපේ ගෙවත්ත වෙන්න පුළුවන් සුළු පරිමාණ වාණිජ ආරක්ෂිත ගෘහ තුල වගා කරන විශේෂයෙන්ම ලොකු ගස් පොඩි ගස් කියලා නෑ හැම ගහකම මේක තාම වේගයෙන් බෝ වෙන හානියක් විදිහට තමයි පිටිමකුණගේ හානිය යන්නේ. එතකොට මේකෙදී අපි දැනගන්න ඕනේ කාරණාවක් තමයි අපිට සම්පූර්ණයෙන්ම පරිසර පද්ධතියෙන් මේ දේවල් අපිට අයින් කරන්න බෑ. එහෙම ඒක පරිසරයේ තියෙන සමතුලිතභාවය ගැන ගැටලුවක් තියෙන. මොකද දැන් අපේ පරිසරයේම කෙනෙක් බවට මේ පිටිමකුණපත් වෙලා. එතකොට අපිට මේක කරන්න පුළුවන් ප්‍රධානම දේ තමයි අපේ ගෙවත්ත තුළ හොඳ අවධානයෙන් ඉන්න එක. ගෙවත්ත තුළ අවධානයෙන් ඉන්නවා කියන එකේදී මම කියන්නේ මේක විනෝදාංශයක්. මේ විනෝදාංශය කිව්වහම අපි විනෝදාංශයේ විදිහට ටීවී බලනවා හැමදාම අපේ දන්නව කාටුන් එකක් බලනවා. හැමදාම මේක පැරවෙනවා. එතකොට අපි විනෝදාංශයක් විදිහට ක්‍රීඩා කරනවා නම් ඒ ක්‍රීඩා කිරීමට කොහොම හරි උත්සාහ කරනවා. ඒ නිසා මේ විනෝදාංශයක් වන ගෙවතු වගාවේ දිනපතාම අපි පරීක්ෂාවෙන් නිරීක්ෂණයෙන් ඉන්න ඕනි මේ සත්තුන්ගේ හානි තියනවාද කියලා. කොඩවීම ගැන ගැටලුවක් තියෙනවා. කොඩ වෙන එක හදන්නේ මයිටාව. මයිටාව අපේ ඇහැට පේන්නේ නැහැ. නමුත් පිටිමකුණ අපේ ඇහැට පේනවා. එතකොට අපිට මේවා බුරුස්සුවක් පාවිච්චි කරලා එතකොට ඒ වගේ දෙයකදී මේ සත්තුන්ගේ පොඩි කාලෙදී එයා ගහන ඝනත්වය වැඩි වෙන්න කලින් ඊටාම පොඩි කාලෙදී අපිට මේවා එතනින් අයින් කරාන එතනින් එක පොඩි කොළයක් කඩලා අයින් කරන්න තියෙන්නේ. එයාම අයින් කරලා විනාශ කරලා දැම්මනම් එතනින් එහාට ලොකු ප්‍රශ්නයක් එන්නේ නැහැ. නමුත් අපි ගොඩක් වෙලාවට අපි හදපු ගහත් එක්ක ගනුදෙනු කරන්න බයයි. අපි බෝධි පූජාවක් තියනකොට අපි කියනවන්නේ මේ බොහොම හොඳට මේ බුදු අපේ බෝධියට ඒ කිරණත් එක්ක ගනුදෙනු කරන්න. ඒ වගේ ගස් එක්ක කතා කරන ගස් අත ගන්න ගස් වල කොළ පෙරලලා බලන්න. ගහ හරි කැමති මේවට. ගහ හරි sannivedanයට කැමති දෙයක්. ඒ නිසා මම හිතනවා ස්ථිරසාර විසඳුමක් නැහැ. ඒකට තියෙන්නේ අපි මේ නිරීක්ෂණය හොඳින් කරන්න. ඊට අමතරව නිරතර ජල සම්පාදනය හොඳින් ගස් වලට කරන්න. ගස් තෙමෙන විදිහට සතියකට සැරයක් වගේ ස්වභාවික අපි මීට කලින් සුමානෙත් කතා කළා ස්වභාවික විදිහට තියෙන සබන් දියර හරි කමක් නැහැ. එහෙම නැත්නම් අපිට දුම් කළ නැටි තඹපු වතුර හරි කමක් නැහැ. අපිට මේ වගේ දේවල් වලට යොදන්න. එතකොට මේ දේවල් පාලනය කරගෙන අපිට පවත්වාගෙන යන්න පහසුයි. තවත් අපිට දුරකථන එමතුමක් තිබෙනවා. ඔබට අවස්ථාව. මම දැන් දවස් 2-3කට කලින් කෙහෙල්ලි බ්ලෙන්ඩ් කරලා වතුර ඉදුරු දෙක අතර දාලා ප්ලාස්ටික් භාජනයකට දාලා තියෙනවා. ඒක කොච්චර කල් තියන්න ඕනේද කොහොමද පෙරන්නේ කියන එක පළවෙනි ප්‍රශ්නේ. තව එකක් මම කටුවනෝදා ඇම්බරැල්ල ලෙලිත් එක්ක අමු ඇම්බරැල්ල ලෙලිත් එක්ක බ්ලෙන්ඩ් කරලා තවත් භාජනයකට දාලා තියෙන ඒවා කොහොමද තියන්න ඕනේ කොච්චර කල් තියන්න ඕනේ පෙරලා ගන්න තනුක කරන්නේ කොච්චරකින්ද කියලා දෙන්න පුළුවන්ද? මේකෙදී අර කෙසෙල් එළියකේදී ඉදුණු කෙසෙල් එළි බ්ලෙන්ඩර් කරලා අපිට ඒක කිසි ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් උඩරිම මේක අපිට පැය 24ක් වගේ තිබ්බනම් ප්‍රමාණවත්. ඊට පස්සේ මේක දිගින් දිගටම තියලා මෙහෙමයි කාලයක් තියන්න පුළුවන්. එතකොට සිද්ධ වෙන්නේ මේ පෝෂක නිෂ්පාදනයට වඩා සුද්ධ ජීවි ජීර්ණයක් වෙලා ඊට පස්සේ වෙන දෙයක් තමයි එතන සිද්ධ වෙන්නේ. එතකොට හිතකර සුද්ධ ජීවියෙක් හැදුනොත් අපි බලාපොරොත්තු වෙන අපි ගැහුවාම මේක හොඳ දෙයක් වෙන්න පුළුවන්. නරක සුද්ධ ජීවියෙක් අහිතකර සුද්ධ ජීවියෙක් આવුත් නරක වෙලා කුණු වෙලා අපිට අප්‍රසන්න වෙන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් අපි මේකෙන් පෝෂක විදිහට ගන්න දෙයක් තිබ්බනම් අපිට සුමානයක් විතර මේක පල් කරා නම් ගොඩක් ඇති. ඒ කියන්නේ වතුරේ දාලා සුමානයක් විතර තිබ්බනම් ඇති. ඒක ඊට වඩා යන්න එපා. සුමානයකදී වගේ උඩරිම ඒක පෙරලා ඒ ටික ගන්න සාන්ද්‍රණ ද්‍රාවණ ටික ඒක තනුක කරනකොට ගොඩක් වෙලාවට අපි කෙසෙල් එළියක නම් අපි ගස් වලට අපි ගොඩක් වෙලාවට ස්ප්‍රේ කිරීමක් කරන්න එපා. මගේ නම් අදහසම තියෙන එක මූලට සාමාන්‍යයෙන් දැම්මට කමක් නැහැ. අපි සාමාන්‍යයෙන් ඒක තනුක කරනවා නම් එකට එක අනුපාතයට වගේ ජලය මිශ්‍ර කරලා
ඒක ඒ කියන්නේ මිලි අරක ලීටරයක් තියෙනවා නම් අරකින් ලීටරයක් මොකද මේකේ ගොඩක් පෝෂක නැහැනේ මේවා රසායනික නෙමෙයිනේ. එතකොට අපි ගොඩාක් වතුර දාලා මේ චුට්ටක් දාලා අපිට ගහන්න බෑනේ. ඒ නිසා හොඳම දේ තමයි එකට එක වගේ අනුපාතයට ප්‍රමාණය යම්කිසි ප්‍රමාණයකට වැඩි කරලා ඒකෙන් මිලි 100ක් වගේ ගහකට දාන්න. ගහේ අපි කියන බෑග් එකක හරි පෝච්චි එකක් හරි තියෙනවා නම් බිම තියෙනවා නම් ගහ වටේට මිලිලීටර් 100ක් යෝගට් කෝප් එකකින් එකක් වගේ ප්‍රමාණයක් ගහකට දාන්න. එතකොට ඒක සුමානයකට දෙපාරක් හරි එකපාරක් හරි එහෙම දාන්න Tamanට මේ නිෂ්පාදනය කරගන්න පුළුවන් විදිහකට. ඊට පස්සේ මං හිතන්නේ ඔබතුමිය කටු අනෝදා සමග ඇඹරැල්ලා ඒකෙදි කටු අනෝදා ඇටද එහෙම අදහසක් ආවේ නෑ ඇත්තටම. කටු අනෝද විදිහට ගත්තොත් ඇට විදිහට ගත්තොත් එහෙම ඇත්තටම ස්වභාවික පලිබෝධනාශකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් හොඳ දෙයක්. ඒකෙත් මං හිතන්නේ කොහොම වුණත් ඔබතුමිය ඒ ද්‍රාවණයක් හදලා තියෙනවා නම් ඇත්තටම සාමාන්‍යයෙන් කටු අනෝද ඇට විදිහට පාවිච්චි කරලා තියෙනවා නම් ඔය අඹරැල්ල පොතුත් එක්ක වගේ දාලා මේව කරන්න. ඒකෙදී සාමාන්‍යයෙන් ජලය පාවිච්චි කරන්න අපේ මිශ්‍රණය තියෙනවා නම් ලීටරයක් ඒකට තව ලීටර් 3ක වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ එකට 3 අනුපාතයට ඒ කියන්නේ ජලය කොටස් 3කට ඔබතුමියගේ මිශ්‍රණේ පෙරලා ගත්ත මිශ්‍රණයෙන් කොටස් එකක් වගේ දාලා ඒක යෙදීමක් කරන්න. ඒක මං හිතන්නේ ප්‍රමාණවත් සතියකට දෙපාරක් වගේ මේක තමන්ගේ ගස් වලට ගහන්න. උදේවරුවේ නෙමෙයි හවස් වරුවේ. ඒකෙදි මතක් කරන්නම් පුළුවන් තරම් ඉක්මනින් මේ දේවල් යොදලා ඉවර කරන්න. ගොඩාක් කල් තියාගන්න උත්සාහ කරන්න එපා. මේවා හදලා ඉක්මනින් යොදන්න. එහෙම නැති වුණොත් කල් තියාගත්තොත් එහෙම මේවා තියෙන සාන්ද්‍රණ සැරගතියවල ඒකේ තියෙන ගුණයන් ඒක ගිහිල්ලා නිකම්ම ජලයේ බවට පත් වෙනවා. පුළුවන් තරම් ඉක්මනින් මේවා යොදන්න ගස්වලට. හොඳයි අපිට තවත් දුරකථන මුතුමක් තිබෙනවා ඔබට අවස්ථාව. හෙලෝ. ඔව් කතා කරන්න. සුබ උදෑසන මහත්තයා. ඔව් සුබ උදෑසනක් ඔබට. මම කතා කරන්නේ තනමල්ලිලෙන්. මේ තනමල්ල අඟුණුකොළ පැලසේ මාර්ත තියෙනවා ගෙවත්තේ පොල් පැල මේ 12ක් විතර තියෙනවා. ඒ 12න් රස් දෙකක මේ කුරුම්බැට්ට ඔක්කොම හැදෙනවා. මේ ඔක්කොම හැලෙනවා. සමහර එක මලක ගෙඩියක් දෙකක් වගේ හැදෙනවා. සමහර එකක ගෙඩියක්වත් හැදෙන්නේ නැහැ. ඒකට මොකක් හරි විසඳුමක් දෙනවා නම් තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඔව් ඇත්තටම පෝල් ගත්තොත් එහෙම මේ අපිට අලුත් වගාවක්ද පරණ වගාවක්ද කියලා දැනගන්න ක්‍රමයක් නැහැ. නමුත් අලුත් වගාවක් නම් ඇත්තටම සාමාන්‍යයෙන් පළවෙනි එකේදී කුරුම් බැටි ටික වැටෙනවා. පළවෙනි පොල් මුරේ ටිකක් පොල් ගෙඩි දෙකක් තුනක් වගේ තමයි උපරිම ගහක ඉතුරු වෙන්නේ. මම මේකෙදී ඔබතුමියට සඳහන් කරන්න මේ ආහාරණා වෙන්න පුළුවන් අවස්ථා විශේෂයෙන්ම කුරුම් බැටි වැටෙන්නේ පරාගණය අඩු වුණාම. පරාගණය කරන්නේ ගොඩක් වෙලාවට කෘමි සතෙක් විදිහට ඇට්ටිය කියන්නේ ගෑනු මල. එතකොට පොඩි චූටි ඇට මල කියන්නේ පිරිමි මල. එතකොට ඇට්ටිය වැටෙනවා කියන්නේ පරාගණය වෙලා නෙමේ වැටෙන්නේ. පරාගණය උන් නැතුනම තමයි ගොඩක් වෙලාවට වැටෙන්නේ. ඊළඟ දේ තමයි ඒක බලන්න පොඩ්ඩක් ඒ නිසා වැටෙන්න පුළුවන් ජලය අඩුවීම තුල. වතුර අඩු වුණාම වැටෙන්න පුළුවන්. වතුර තියෙන ඒ කියන්නේ ජලය ඇත්තටම ලොකු ප්‍රමාණයක් ඕනි පොල් ගහකට. ලීටර් 150ක් විතර දවසකට අවශ්‍යයි. ඉතින් ඇත්තටම අපි එහෙම යොදීමක් කරන්නේ නැහැ. එතකොට මේ ජල අවශ්‍යතාවය ගැන සලකලා බලන්න. ජලය ආරක්ෂා වෙන්න ජලය වසුන් යෙදීමක්. ඒ කියන්නේ තනකොළ රොඩු හරි කමන්නේ ගස් වටේට යොදලා සතියකට සැරයක්වත් අඩුම ගානේ ලීටර් 30ක් 40ක් හරි දෙන්න උත්සාහ කරන අමතරව අපි විසින් දෙන විදිහට ගහකට දවසකට ලීටර් 10ක් 20ක් දෙන්න පුළුවන් නම් ඒත් කමක් නැහැ. ඊට පස්සේ තමයි පෝෂක වුණතා. එතකොට මුල් දේ තමයි පරාගණයේ ප්‍රශ්නය, ජලයේ ප්‍රශ්නය සහ පෝෂක වුණතා. පෝෂක වුණතා විදිහට මම කිව්වේ ඇත්තටම අපි පළදරන පොල් ගහකට දානවා සාමාන්‍යයෙන් අවුරුද්දකට කිලෝ 3 ග්‍රෑම් 800ක ප්‍රමාණයක රසායනික පොහොර ප්‍රමාණයක් ඊට අමතරව Tamanට පුළුවන් විදිහට අවුරුද්දකට සාමාන්‍යයෙන් කුකුල් කාබනික පොහොර විදිහට කිලෝ 50ක් හෝ ඒ වගේ ප්‍රමාණයක් අපිට දැම්මට කිසි ගැටලුවක් නැහැ. එතකොට මේ පොහොර යෙදීම අනිවාර්යෙන් කරන්න ඕනේ. අපි දන්නවා අර අතුපාත් වෙනවා, එහෙම නැත්නම් පොල් වලු පාත් වෙනවා, කඩන් වැටෙනවා, ගෙඩි හොඳ කුරුම්බ කාලේ වගේ වැටෙනවා, කලටි වැටෙනවා. ඒ වගේ වෙන්නේ ගොඩක් වෙලාවට මේ පෝෂක උණතා හින්දා. ඒ නිසා මම හිතනවා පළදරන ගස් වලට යොදන රසායනික පොහොර නිර්දේශය යොදන්න, කාබනික පොහොර නිර්දේශය යොදන්න. මේ කිව්ව කාරණා තුන ඇතුලේ මම හිතනවා මේ ඔබතුමියට විසඳ ගන්න පුළුවන් වෙයි. මම හිතන්නේ මේ ප්‍රශ්නේ. හොඳයි අපේ මාතෘකාවට අපි ගෙවත්තක් අපි ප්‍රයෝජනට ගන්න කොහොමද අමතර ආදායමක් උපය ගන්න පුළුවන් ක්‍රම බවට පත් කරගන්නේ කොහොමද කියන කරුණ පිළිබඳව දවසේදී පැහැදිලි කරන්නේ ප්‍රශාන්ත මහත්මයා අපට මෙතනදී සත්ව පාලනය පිළිබඳව අවධානයක් යොමු කරන්න පුළුවන් නේද? ඔව් ඇත්තටම
අපේ ගෙවත් ඇතුලේ මේ අර අපේ තියෙන පරිසර පද්ධතිය ගම ඇතුලේ තියෙන ගෙවල් වැඩි වෙනකොට තමයි සත්ත්ව පාලනය අපේ ගෙවල් වලින් ඈත් උනේ. එතකොට විකල්ප නැති හින්දා තමයි මිනිස්සු ගොඩක් වෙලාවට සත්ත්ව පාලනය කරන්නේ නැත්තේ. විශේෂයෙන්ම මේ සත්තු ගිහිල්ලා අනිත් ගෙවතු වලට පුළුවන් තව අනිත් වගාවල් වෙන්න පුළුවන් මේව හානි කරනවා. විශේෂයෙන්ම කුකුළු ටිකක් හැදුවොත් එහෙම පහුරු ගාලා දානවා අල්ලපුවත්තල පෙරන. එතකොට මේ දේවල් හින්දා මේ නැති වෙච්ච ඒ කියන්නේ මේක හින්දා මේ අතෑරිච්ච සත්ත්ව පාලනේ අපිට පුළුවන් මේ නිදලි ක්‍රමයේ හදලා නිදලි ක්‍රමයේ Tamanට ඉඩකඩ තියෙන විදිහට වටේට මාළු දැලක් හරි හදලා ඕන තරම් ওই දැල් එහෙම දැන් ගන්න තියෙනවා. එහෙම හදලා ඉවර වෙලා කූඩුවක් හදලා ඉවර වෙලා බොහොම හොඳට ඒ දේවල් කරලා සත්තුන්ව අර නිදලි ක්‍රමයේ නෙවෙයි අඩ නිදලි ක්‍රමයේ ඇතුලේ ඒ කියන්නේ කූඩුව සහ යවට පරිසරයේ පමණක් ඇවිදින විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් අපිට සත්තු ඇතුලේම දාලා හදා ගන්න ටිකක් අමාරුයි. මොකද අපි ඒගොල්ලන්ට කෑම සපයන්න එපයි. එහෙම දෙනවන. එතකොට අර ගෙවත් ඇතුලේ කෑම සපයලා හදා ගන්නකොට ටිකක් අපිට ඒක ලාභදායී නැහැ. ඉතින් අනිත් එක තමයි අපි කෑම සපයලා හදන සත්තුන්ගේ තියෙන බිත්තරවල ගුණාත්මක පොඩි පොඩි චූටි වෙනස්කම් තියෙනවා. ලොකු වෙනස්කම් නෙවෙයි. නමුත් අර ඒ නිසා ඇහිඳගෙන කන තත්ත්වයට සත්තුන් අඩ නිදලි ක්‍රමයට හදලා ඉවර වෙලා හදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම කුකුල් පාලනයේදී ඊට අමතරව Tamanට ගව පාලනයට එතකොට එළු පාලනයට විශේෂයෙන්ම කියන්න ඕනේ මේවෙන් අර ගෙවත්තට හම්බ වෙන පොහොර ටික ඉතාම වැදගත්. එතකොට ඒ දේවල් වලට කුකුළු පොහොර ටික අපි වැදගත් කියලා කියන නිතරම වගාවට. එතකොට එළු පොහොර ටික ගොම පොහොර ටික මේ ටික අපිට වැදගත්. එතකොට අපිට ටිකක් වැඩිපුර ඉඩ කඩ තියෙන ඉඩමක් තියෙනවා නම් ඇත්තටම මම හිතන්නේ ඒක හොඳ විදිහට මම හිතන්නේ මේ දවස්වල ඕගොල්ලෝ දන්න ඔය Facebook වල එහෙම හදලා තියෙන ගොඩක් සමූහ කිරිගව පාලන කරනයන්ගේ සංගමය කුකුළු පාලනය කරන්නන්ගේ සංගමය මේවා ඇත්තටම මහත් ලොකු වටිනවා. මේවා බැලුවාම තේරෙනවා මිනිස්සු ඇත්තටම අපි හිතුවේ නැතුණාට ඒවා යොමු වෙලා ඉන්නවා. ඉතින් ගෙවත්ත තුලදී මේකේ තියෙන වටිනාකම අපේ ආදායම උපද්දවද්දි මම ඔබ දන්නවා මේ වෙනකොට දියර කිරි ලීටර එක මිල කොච්චරද? එතකොට ඔබ දන්නවද හරක් හදනකොට ඒ හම්බ වෙන බයෝගෑස් හදන ගොඩක් අයගේ බයෝගෑස් මේ ස්ලරි එක කියන්නේ දියරය. ඒ කියන්නේ බයෝගෑස් එක ඇතුළ හැදෙන දියරය ලීටරයක් සාමාන්‍යයෙන් ඒකත් ලොකු ගාණකට ගාලී කරන්න පුළුවන්. ඒ නිසා මේ හැම තැනම තියෙන අපිට මුදල් උත්පාදනය කරන්න පුළුවන් තැන් අවශ්‍යතාවල් වලට මිනිස්සු මේවා ගන්න සූදානම්ෙන් ඉන්නවා. අපි දන්නවා හැමෝටම මේ දේවල් කරන්න බෑ. නමුත් අර මේ කරන්න පුළුවන් අය මේ කුකුළු පාලනයට ගව පාලනයට යාම තුළ එළු පාලනයට යාම තුළ අර බැරි අයට ඒවැයි තියෙන සම්පත් මිලදී ගැනීම සිද්ධ කරන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ පහුගිය අපි කාල සීමාවේ කාබනික පොර නිෂ්පාදනයට යොමු වීමත් එක්ක ඒ දේවල් වලට ලැබිච්ච වටිනාකම මම හිතන්නේ අපිට ඒක සුළු කොට කියන්න බෑ. දැන් මේ වෙනකොට අපිට රුපියල් 200ට 100ට තිබ්බ 150ට 300ට වගේ තිබ්බ කුකුල් පොර කොට් එක මිල රුපියල් 700ක් දැන්. ඉතින් ඇත්තටම ඒ වගේ ලොකු මිලකට ගිහිලා තියෙනවා. ඒ කියන්නේ අර වියලි ගොම. එතකොට ඒවා මේ අර ලොකු ඉල්ලුමක් ඒවට තියෙනවා. එතකොට ඉල්ලුමට සැපියුම නැහැ ලංකාව තුල. එතකොට අර ඒ නිසා මම හිතනවා ඒ Tamanට තියෙන ඉඩකඩ තුල ඒ නිෂ්පාදනයන්ට යන්න ඒක තුල ඊටාම සාර්ථකව මම හිතන්නේ ආදායම උපද්ද ගන්න පුළුවන් සත්ත්ව පාලනය තුලින්. තවන් පිළිබඳව අපි විනාඩියක පමණ කාලයකින් පැහැදිලි කිරීමක් අපිට තවාණක් කියලා ගත්තොත් එහෙනම් මම කිව්වා අපි අපේ අතේ හුරු ඉගෙන ගන්නවනේ. තමන්ගේ ගෙවත්ත ඇතුලේ යනකොට තමන් පැලයක් හදන්නේ කොච්චර කොහොමද කාලේ කොච්චරක්ද. දැන් ඕනම දෙයක් තමන්ගේ රුචිකත්වයේ තීරණය වෙනවනේ. මම ගිහිල්ලා තෝරගන්න පැලේ හිටවන්න මගේ ඇස් දෙකෙන් බලලා මං ගන්නෙ. අපි නරක පැල හොයන්නේ නැහනේ. මම හැදුවොත් පැල තව කෙනෙක් මිලදී ගන්න සුදුසු විදිහේ ලක්ෂණ සහිතව. ඒ කියන්නේ ඒ සහිතව අනිවාර්යයෙන්ම පැල නිෂ්පාදනය කරන්න ඕනේ. ඒකෙදි හොඳ බීජ තෝරගන්න බීජ තමයි 75% තීරණය කරන්නේ වගාවේ තියෙන ප්‍රමිතිය. අනිත් ඒවා අතිරේක කාරණා 75% අස්වැන්න තීරණය වෙනවා සමහර වෙලාවට මේ බීජ හින්දා. බීජ නිෂ්පාදනයේදී ඒ කියන්නේ බීජ හොයා ගැනීමේදී ඊටාම හොඳ තැනකින් කෘෂිකාර්ම දෙපාර්තමේන්තුවේ වෙන්න පුළුවන්. දන්නා තැනකින් ඒ බීජ මිලදී අරගෙන තවන් කරන්න පුළුවන්. එතකොට දැන් ගොඩක් වෙලාවට අපි අර බහු තවන් නැහැ කියන්නේ පැල ගොඩාක් තියෙන තවන් පොට් එන්නේ නැහැ. ඒ තවන් බඳුන් එන්නේ පැල එක හෝ දෙක. ඒවයි මම දන්නවා මං හිතන්නේ ඇත්තටම ඒව හැදුවොත් තමන්ගේ ගෙවත්තේ තියෙන ගස් කොළන් පෙන්නලා මිරිස් ගස් එක්ක මිරිස් ගස් නම් මේ මිරිස් පැලයක් පෙන්නුවම කරල් එක්ක මේ පැල ටික තියෙන්නේ මේ මිරිස් ගහේ කියලා තමයි අලවි කරන්නේ. ඉතින් ගෝවත් එහෙමයි. ගෝව පැල ටික පෙන්නුවා නම් ගෙඩි ගෝව ගෙඩිත් එක්ක ඒව අලවි කරලා ආදායම් ලබන්න ඉතාම පොඩින් පුළුවන්. ඔව්. හොඳයි අපි එහෙමනම් අද දවසේදී ඔබ දැනුවත් කරේ මේ ගෙවත්ත උපයෝගී කරගෙන ආදායම උපදවා ගත හැකි මාර්ග බවට පත් කරගන්නේ කොහොමද කියන කරුණ පිළිබඳවයි මේ පිළිබඳව දැනුවත් කරේ කළුතර නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ව්‍යාප්ති කාර්යාලයේ මොරන්තොඩුව කෘෂිකර්ම උපදේශක ප්‍රශාන්ත පෙරේරා මහතා. ඉතින් මේ වැඩසටහන ඔබට පුළුවන්කම තිබෙනවා SLBC Facebook පිටුවෙනුත් ඒ වගේම ස්වදේශීය සේවා YouTube channel එකනොත් නැවත නරඹන්නට ඔබට පුළුවන්කම තිබෙනවා.
එමන නික්මැනටයි සූදානම් වෙන්නේ. අද දවසේ තාක්ෂණික දායකත්වයේ රජීව නානායක්කාර නවමාධ්‍ය සහාය ජගත් නවරත්න ඉදිරිපත් කිරීම සහ නිෂ්පාදනයෙන් ඔබ සමග රැඳුණු මම සුරීකා පෙරේරා. ඔබට යහපත් සතියක්.